මගේ බයිබල් පාඩම් පහෙන් තවත් බයිබල් පාඩමක් මම අද ඔයගොල්ලන්ට කියා දෙන්න යනවා. ඒ තමයි ලෝක අවසානය. මේ ලෝක අවසානය ගැන කතා කරද්දී ඉතින්සල්ලා මට කියන්න ඕන මේ ලෝක අවසානය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න මගේ මේ පාඩම ගැන මම මේක කවුරු හරි බලන කෙනෙක් මම ඉල්ලා සිටිනවා පුළුවන් නම් මගේ අපි නොදන්න බයිබලය කියලා මගේ පාඩමක් තියෙනවා. ඒකෙදි බොහෝ දුරට මේ ලෝක අවසානය ගැන මම කරුණක් කියලා තියෙනවා. රහස්‍ය භාවයක්. ඒ කියන්නේ බයිබලයේ දෙවියන්වහන්සේ ලියලා තියෙනවා මේ ව්‍යංජනෙන්. ඒ කියන කරුණු මොනවද කියලා ඒකෙදි දැනගෙන මේකට එනකනම් ඊටම යෝග්‍යයි කියලා මම හිතනවා. එතකොට මම විශේෂයෙන් මේක කියන්න කැමති මේ ලෝකේ මේ වෙනකන් කිසිම කෙනෙක් මේ ලෝක අවසානයේ පිළිබඳ මම ඇරෙන්න මේ වගේ දෙයක් කියලා නෑ. එහෙම මේ මං කියන විදිහට කියන්න හේතුවෙත් මට විශේෂ වරප්‍රසාදයක් සුද්ධාත්මයන්ගෙන් ලැබිච්ච හින්දායි. ඒ ගැන මම පාඩමේ මගදී ඔබට මම පැහැදිලි කරන්න දෙන්න කැමතියි. ඒ වගේම මේ ලෝක අවසානයේ කොටස් දෙකකින් යනවා. පළවෙනි කොටස සහ දෙවෙනි කොටස මොකද මේක YouTube එකට අන්තර්ගත කරන්න ගියාම කාල වේලාව වැඩි නිසා මම කොටස් දෙකකට තියෙනවා. ඒ නිසා මම ඔබලාගෙන් ඉල්ලා සිටිනවා මේ පළවෙනි කොටස නරඹලා ඊට පස්සේ දෙවෙනි කොටස නරඹන්නයි කියලා. බොහොම ස්තුතියි. ලෝක අවසාන වන දිනය දෙවියන්වහන්සේ අපට දන්නවා නැතිද? නැත. ඒ අයියේ ඔබට සිතන්නට හැකියි. එසේ දන්නවා නැත්තේ මිනිසුන්ට සමදා දේව බය ඇතිව යහපත්ව සමිතම දෙවියන්වහන්සේට කීකරු වෙන පිණිසය. එසේනම් ඒ වන වකවානු පිළිබඳත් අපට දැනගන්න ක්‍රමයක් නැත්ද? පිළිතුරම් එසේ හැකිය. එසේම ජේසුස් විසින් තමා වැඩිම ප්‍රේම කළා වූ ජුවම් කියන ගෝලයට උන්වහන්සේ ස්වර්ගස්ත වූ පසු කෙටි කාලයකින් ස්වප්නයක් ලෙස දන්වා වදාළේ. එනමුත් එලිදරව් පුත ඔබට කියවා තේරුම් ගැනීම ඉතා පහසුය. උදාහරණයක් ලෙස හොරණ ඇපිඹීම් අං 7ක් ඇති මුර්ගෙක් දියෙන් මතුවීම යන ආදියයි. මට ආරම්භයේදී කියන්න එක දෙයක් මතක වුණා. අද දවසේ මම අර පාඩම් විදියට ඔබට කැමරාව ඉදිරි පිට ඉඳන් කතා කරන්නේ මොකද මම කිව්ව අර විශේෂ දේවල් මට ඔබට පින්තූර සමග පෙන්වන්න ඕන. එතකොට තමයි ඔබට මේ ගැන හොඳ අවබෝධයක් ලැබෙන්නේ. අන්න ඒ නිසා මම අද මගේ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එකෙන් මම පිටිපස්සේ ඉඳගෙන ඔයගලන්ට මම මේ දේ කියනවා. ඒ සමග මම ඔයගලන්ට විස්තර කරනවා සහ පින්තූරු පෙන්වනවා. හොඳයි. අපි පටන් ගමු ආයත් පාඩම. එසේම ඊට අමතරව ලෝකයේ අවසානය ගැන ජේසුස් ඉපදෙන්නට වසර 10 ගණනට පෙරත් පුරාණ ගිවිසුමේ දිවස්වර එසේයා, ජෙරමියා, දානියලා, එසකියල් මගින්ද බයිබලයේ ඉතා පැහැදිලිවම ලෝක අවසානය ගැන ඔවුන් විසින් ලියා ඇත. එලිදරව් පොතට වඩා මෙම පොත් කියවා ඔබට පහසුවෙන් ලෝක අවසානය ගැන දැනගන්න පුළුවන්. ඒ කියන්නේ එසේයා, ජෙරමියා, දානියල්, එසකියල් කියන අයගේ පොත් කියවපුවාම එලිදරව් පොතට වැඩිය ටිකක් පැහැදිලියෙන් දැනගන්න පුළුවන්. මොකද ඔය එලිදරව් පොතේ කියලා තියෙන විදිහට කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ. හැමෝම බලන් ඉන්න පුළුවන්. එහෙම කිසි දෙයක් වෙන්නේ නැහැ. මම කිව්වේ ඒ විදිහටයි මම පැහැදිලි කරන්න මේ පවසව. ජේසුස් වහන්සේ ඒ ගැන පැවසුල එක ලූක් 21:34 දක්වාද මතෙව් 24ද කියවා බලන්න. ඒ කොයියටද පාත ඔබට ලියා විස්තර කර දෙන්නෙමි. හොඳයි. දැන් අපි ලෝක අවසානය ගැන දැනගමු. අපි සියලු දෙනා දන්නා පරිදි සෑම සිතන්නේ දෙවියන් වහන්සේ පළමුව යුදාවරුන් තෝරාගෙන පසුව මෝසෙස් මගින් වසර 40ක් පුරා ගමන් කර ඔවුන්ට ඊශ්‍රායල නැමැති රටට ඔවුන්ට ගෙන ගිය බවකි. ඒත් ඇත්තටම උන්වහන්සේ ලෝකේ මවා පළමුව ඊශ්‍රායල නැමැති ඒ රට නිපදවා පසුව ඒ අනුව ඔවුන් රැගෙන ගියෝය. ඒ දේශය දෙවියන් වහන්සේගෙම කියා උන්වහන්සේ විසින් තමාටම කියා වෙන්කොටගත් දේශයයි. එනම් බැබිලොන් වලින් විශේෂ කොට සොයාගත් ගෝත්‍රයකින් එක් මිනිසෙකු ආබ්‍රහම් පමණක් ඒ දේශයට තෝරාගෙන ඔහුගේ පරම්පරාවෙන් උන්වහන්සේ ඒ දෙනට යන රට අලුතෙන්ම පරම්පරාවක් සදා නිපදවාගත් මිනිසෙක් තමයි ආබ්‍රහම්. ඉංග්‍රීසියෙන් කියන ප්‍රොඩියුස් කරගත්ත පුද්ගලෙක් තමයි. ඔබ මේ දකින්නේ ආබ්‍රහම් වෙනුත් දීලා තියෙන පින්තූරය. ඒ දෙන දේශයට ගෙන ගොස් ආබ්‍රහම්ට බොහෝ ඈත සිට පෙන්වා දෙමින් මම මේ දේශයේ නුඹේ පෙළපතට දෙන්නෙමි කීය. ඒ දේශයේ සාගතය පැවති නිසා සාගතය අති උග්‍ර වූ බැවින් ආබ්‍රහම ඔහුගේ සෙනඟ తాවකාලිකව මිසරේ පදිංචිට ගියෝය.
ඒ දියුණු විසින් කළ පාප නිසා ඔවුන්ට දඬුවම් ලෙස මිසර දේශේ අවුරුදු 400ක් පමණ වහල්මෙන් ජීවත් වෙන්නට දෙවියන් වහන්සේ සැලසුසේක. ඇත්තටම මෙතන බයිබලයේ ලියලා තියෙන සාගතයක් ඇති වුණා කියලා සාගතයක් දෙවියන් වහන්සේ ඇති කෙරුවා. ඒ මොකද කියලා මම පස්සේ කියන්නම්. පසු කාලයේ දානියල් දියසරයාගේ ඇඳුමට සීකැඳවීමක් අනුව දෙවියන් වහන්සේ ඔවුන්ට අනුකම්පා කොට මෝසෙස් මගින් ඔවුන් වාල් කමින් බේරාගෙන ගොස් කලින් දෙන්න සිටි දේශයටම එනම් ඊශ්‍රායලට රැගෙන යනතුරු කීවේ එහි ගොස් ඒ දේශය අලුතෙන්ම ආරම්භ කර තනා ගොඩනගන්න මුළු සතිය 70ක් මම දෙන්නේ කියාය. මේ තමයි ඔබ දකින්නේ මෝසෙස් තුමා සිය සෙනග සමග මිසර දේශයෙන් ඉඳන් ඊශ්‍රායල් දේශයට පැමිණෙනවා. ඒ දෙවියන් වහන්සේ සාගතයක් ඇති කර මිසරයට යවන්නේ. ඒ දෙවියන් වහන්සේ ඊට වසර 250කට කලින් දානියෙල් මගින් කියු සතියක් ඇවේ කරුණු විටවීම පිණිසය. ඒ කිව්වේ දෙවියන් වහන්සේ දානියෙල් මගින් අවුරුදු 250කට ඉස්සෙල්ලා, ඒ කියන්නේ මොම් පිටත් වෙන්න අවුරුදු 250කට ඉස්සෙල්ලා මෙන්න මෙහෙම ලියලා තිබුණා සතිය 70ක් ගන්න. අන්නේ සතිය 70 ඉටුවෙන්ඩයි සාගතයක් ඇති කරලා එහාට ඇරියේ. එසේ දුන් සතිය 70 ගැන බයිබලයේ සඳහන් නැත්තේ සති ගණන් 90ය. හේබ්‍රවරුන්ගේ ගණන් අනුව එක දවසක් එක වසරක් ලෙස දෙවියන් වහන්සේ ගණන් ගන්නයි කියා ඇත. එසේ කියන්නේ මම නොව දෙවියන් වහන්සේ කියා එසේ කියලා ගණන් කතාවේ මෙහෙම කියනවා. ඒ කියන්නේ දැන් ඔය එක දවසක් අවුරුද්දක් කරනවා කියලා මේ කතා කරන මම නෙමෙයි කියන්නේ දෙවියන් වහන්සේ කියන්නේ. එසේ කියලා හතරවෙනි පරිච්ඡේදයේ 5-6 පදේ මෙහෙම කියනවා. ඊශ්‍රායල් ජාතින්ගේ එක එක දවසක් අවුරුද්දක් වශයෙන් ගණන් ගන්නේයයි කියා ගණන් කතාවේද 14:34 වාක්‍යයේම ඒ කතාවම එහෙමම කියලා තියෙනවා. පසුව අන්න ඒ රැගෙන ගියේ ඒ දේශයටයි ඊශ්‍රායල් කියලා කියන්නේ. එතකොට මේ ඊශ්‍රායල් කියන නමේ අර්ථය නම් දෙවියනුත් මනුස්සයත් අතර සටන් කොට මනුස්සයා ජයගත්තා යන්නයි. එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන් මේ අර්ථයෙන්ම ඊශ්‍රායල් කියන ජනතාව මොනතරම් ප්‍රබල ජනතාවක්ද මේ ලෝකෙම දෙවියනුත් මනුස්සයත් අතර සටන් කොට මනුස්සයා ජයගත්තා කියනවා නම් දෙවියන් පරදලා දෙවියන් වහන්සේ කොහොමද උට දීලා තියෙන ශක්තිය කියලා ඔබම හිතාගන්න. ඒ අනුව දෙවියන් වහන්සේ දානියෙල් මගින් පැවසුවේ දානියෙල් 9:24 පදයේ සිට මෙහෙම කියනවා. එනම් ඒ දින සිට එනම් ඒ ජනතාව මිසර දේශයෙන් පිටත් වෙච්ච දිනේ ඉඳලා පළමු සතිය 7ක්ද තවත් සතිය 62ක්ද සතිය 69ක් ඒ ඊශ්‍රායලයේ අලුතෙන්ම ගොඩනගා දියුණු වෙන්න කියනවා. ඒ අනුව 70න් එකක් තව ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ සතිය 70ක්ද 62ක්ද දීපුවම 69යි. 70න් තව එකක් ඉතුරු වෙලා තියෙනවා. ඒ ඉතිරි සතිය එක මම දෙන්නේ කවදාද කියා දැන්ම නොකියන බවයි දෙවනාසේ කියන්නේ. ඒ අනුව දවසක් අවුරුද්දක් නම් සතියක් අනුව අවුරුදු 7කි. එතකොට අපි සතිය 77න් වැඩි කළොත් අවුරුදු 490ක් වෙනවා. එතකොට දෙවනාසේ කියන 490ක මුළු කාලයක් ඊශ්‍රායල් ජුදාවරුන්ට පාලනය කරන්නට මම ඉඩ දෙමි. එසේ නුඹලා අය පාලනය කරගෙන යන විට අවසාන අවුරුදු 37ට පෙර එනම් 490න් 37ක් ගියාම 453ක ගත වෙන විටදී පැමිණෙන්නට සිටි අනුග්‍රාහක ආලේපන තනත්තා පැමිණේ. දෙවනාසේ කියනවා 493න් 453ක් ගියාම අනුග්‍රාහක තනත්තා පැමිණේ කියලා. ඒ අනුග්‍රාහක යනු ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට පැමිණීම නක්තලය. තොපට දුන් 490න් අවුරුදු 453ක් ගත වෙන විටදී ඒ පැමිණෙන්න සිටි අනුග්‍රාහක ආලේපන තැනැත්තා පැමිණ අවුරුදු 483ක් ගත වෙන විටදී ආලේපන තැනැත්තා වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නුඹලා විසින්ම කුර්සිය නැගසා සිඳනු මරා දමනු ලබයි. බලන්න ක්‍රිස්තුස් වහන්සේව වරදට තීන්දුව කරන්නටත් පව් කෙලවර කරන්නටත් කුර්සිය නැගසා මරණයට පත් කරන බව බයිබලයේ කිය ඇත්තේ ජේසු මේ ලෝකෙට එන්න අවුරුදු 700කටයි පෙර. එතකොට ඔන්න ඔය කාරණා ඉටු වෙන්න විදියට තමයි දෙවියන් වහන්සේ සාගතයක් ඇති කරලා කෙලින්ම ඊශ්‍රායලට ගෙන්න නැතුව මෝසෙස්ව ඉස්ලාම මිසරට ඇරියේ. එවිට ක්‍රිස්තුස් වහන්සේ සිඳ දැමුණු පසු දෙවියන් වහන්සේ ඔවුන්ට දුන් මුළු අවුරුදු 490න් 483ක් ගියාම තවත් එක සතියක් ඒ කියන්නේ අවුරුදු 7ක් ඔවුන්ට ඉතිරි වෙලා තියෙනවා. ඒ ඉතිරි වූ අවුරුදු 7 නැවත එනතුරු తాවකාලික නුඹලාගේ සභාවේ පළමු අධිකාරිය එනම් කියන්නේ ව්‍යවස්ථා කාලය ඊශ්‍රායල් වරුන්ට දීලා තියෙන කාලයට කියන්නේ ව්‍යවස්ථා කාලය කියලා නවත්තනු ලබයි. අන්න ඒ නිසායි ක්‍රිස්තුස් වහන්සේ කුර්සියේ මරණයට පත් කළ පසු ක්‍රිස්තුස් 70 දී දෙවන මාලිගාව බිඳලා ඊශ්‍රායල් වරුන්ම දඬුවම් ලෙස මුළු ලෝකයේ විවිධ රටවලට විසිරුවා කොන්කර යරුවේ. ඒ දෙවියන් වහන්සේ දානියෙල් මගින් කී කරුණු ඉටු වීමටයි. දැන් මෙතනදිත් අර මම මුලින් කිව්වා වගේ
දෙවියන් වහන්සේ සාගතයක් බයිබලයේ අපි කියවදී සාගතයක් උණයි කියලා කිව්වට සාගතයක් උණයි දෙවියන් වහන්සේ සාගතයක් ඇති කෙරුවා. ඒ වගේම තමයි මේ ක්‍රිස්තු වර්ෂ 70 දී දෙවනි මාලිගාව කඩලා බෙදලා විසි කරපුවාම දෙවියන් වහන්සේ ඔවුන් ලෝකයේ එක එක තැන් වලට ඉස්රායලිය ඊශ්‍රායල් දේශේ. ඒ ඇයිද කියලාත් මම පස්සට හේතුවට ඔයගලන්ට පෙන්වුම් කරන්න. ඔවුන්ට මේ ලැබුණේ මෝසස් මගින් වසර 49ක් පුරා කාන්තාරයේ ගමන් කර පැමිණ ඔවුන්ට ඊශ්‍රායල් නැමැති රට ලබා දී එනම් යේසු ඉපදෙන්නට වසර 434කටත් පෙරයි. ඒ තිදු පාලනයෙන් අවසන් කර ඊශ්‍රායල් වරුන්ට පිටවල් කර ලෝකේ පුරා විසුර එසේ පිටව ගියා දෙවන වටත් නැවත ආවේ 1948 මැයි මාසේ 14 වෙනිදා. ඒ එන විට ඔවුන්ගේ නිජබිමට වසර 2382කි. එනමුත් බොහෝ අය සිතන්නේ මේ ඊශ්‍රායල් වරුන්ට 1948 මැයි මාසේ 14 වෙනිදා ලැබුණු බවයි. ක්‍රිස්තු වර්ෂ 70 දී එතන් පටන් ආරම්භ වූයේ එනම් පැමිණෙන්නේ ජේසුස් වහන්සේ විසින් හඳුන්වලා දුන් කිතුණු සභාවේ කාලයයි. එනම් අනුග්‍රහක කාලයයි. ඒ කියන්නේ ඒක අපේ අනුග්‍රහක කාලය. කිතුණු වරුන්ගේ අනුග්‍රහක කාලය. ව්‍යවස්ථා කාලය කියන්නේ ඊශ්‍රායල් වරුන්ගේ කාලයයි. ඇයි දෙවියන් වහන්සේ දෙවන මාළිගය කඩා විනිසුරු කළ පසු දිවසිවර එසේකේල් 11:16 කී ලෙසටම තම ඊශ්‍රායල් ජනතාව ඔවුන්ගේ රටින් පන්නා දමන්නේ. ඒ උන්වහන්සේගේ සැලැස්ම වූ තුන්වන දෙවන මාළිගාව උන්වහන්සේගේ නියමිත කාලය දෙනතුරු නැවත සෑදීමට ඉඩ නොදෙන්නයි. බලන්න දෙවියන් වහන්සේගේ ප්ලෑන් එක කොහොමද කියලා අර කොල්ලන්ව ඉස්සරලා ආරෙන්නේ ඉන්න රටේ තුන්වෙනි දේවමාලිගාව හදන්න දෙන්නේ නැති වෙන්න. මොකද ඒගොල්ලෝ හිටියොත් ඒගොල්ලෝ ආපහු තුන්වෙනි දේවමාලිගාව හදනවා. ඒක දෙවියන් වහන්සේ තුන්වෙනි දේවමාලිගාව හදනවත් කියලා දෙවෙනි මාලිගාව හදන්න ඉස්සෙල්ලාම බයිබලයේ ලියලා තියෙනවා. හොඳයි අපි ඉස්සරහට ඒ විස්තර දැනගමු. එසේ ඊශ්‍රායල් වරුන්ගේ ඉතිරි වූ දෙවන අධිකාරී ඉතිරි අවුරුදු 7 මම නුඹලාට ඊශ්‍රායල් වරුන්ට නැවත දෙන්නේ කවදාද කියා මම දැන්මම නොකියමි කීය. දානියෙල් 9:24 වෙනි පදයේ මෙහෙම කියනවා. ඒ ඉතිරි වූ අවසාන අවුරුදු 7 එන දිනේ නැවත පටන් ගන්නට නම් ජෙරුසලමේ කැඩී ගිය දේවමාලිගාව නැවත අලුතෙන් සාදා තියෙන්න ඕනේ. ජෙරුසලමේ ඒ කැඩී ගිය දේවමාලිගාව නැවත සාදන්නට දැනටමත් පිඹුරුපත් සාදා අවසන්. ඒ වගේම දේවමාලිගාව සාදන්න ආරම්භ කර නැති වුණත් ඒ ගොඩනැගිලි ආකෘතිය පූජා භාණ්ඩ හා කරඬු වගේම පූජකයන් පවා පුහුණු කර මේ වින විටත් සූදානම් කර ඇත. මේ ලෝකයේ බලවත් රටක් වූ ඊශ්‍රායල් වරුන්ට තුන්වන දේවමාලිගාව තාමත් හදන්න බැරි ඇයි? ඔබ සිතන්නේ ලෝක අවසානයේ සිදුවෙන්නේ හදිස්සියෙන් කියාද? බොහෝ දෙනෙක් සිතන්නේ එසේය. එහෙත් මම ඔබට කියනවා මේ කියන්නේ මම කතා කරන මම ඔබට කියනවා ලෝක අවසානයෙන් වෙන්නේ අඩුතරමේ වසර 10කටත් පෙර අපට ඒ දැනගත හැකියි කියලා. ඒ කොහොමද දැන් දැනගන්න? මම කියනවා ඔයගොල්ලන්ට අඩුම 10ට වැඩි වෙන නිසා කඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ අඩු ගානේ මගේ එස්ටිමේට් එක තමයි මාලිගාව හදන්න අවුරුදු 3ක්වත් ගත වෙයි. හැබැයි මේක මේ සලමොන් රජුරු හදලා තියෙන අවුරුදු 40ක් තිස්සේ විතර. දෙවියන් වහන්සේ දුන්නනේ ඊශ්‍රායලට ඉතුරු 7ක් ඒ 7ත් එක වුණොත් අඩුම 10ක්වත් ඉස්සලා අපිට දැනගන්න පුළුවන්. ලෝක අවසානයේ දෙවියන් වහන්සේ දුන්න ඉතිරි අවුරුදු 4 පටන් ගන්න පෙර කැඩී ගිය දේමාලිගාව සාදන්න ඕන. ඒ සාදන්න පටන් ගත්ත විට අනිවාර්යයෙන්ම ඔබට සිත් සදා ගන්න වෙයි දැන් ලෝක අවසානය වෙන්න යන්නේ කියලා. ඔන්න මම මේක දැන් කියා දීපින්දා ඔයගොල්ලෝ ඒ කාලේ වෙනකම් හිටියොත් අපිට කියන්න බෑ කොයි කාලෙද කියලා. එතකොට හිතා ගන්න තුන්වෙනි දේවමාලිගාව හදන්න පටන් ගන්නයි කියලා දැනගත්ත ගමන් ලෝක අවසානය එනවා කියලා දැනගන්න. අතලඟ. එහෙමනම් මෙපමණ මුදල් ඇති රටක් වූ ඊශ්‍රායල් වරුන්ට ඕක හදන්න බැරි. ඇයි? හේතුව නම් දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේගේ නියමිත කාලය එනතුරු ඒ වළක්වා ඇත. ඒ කොහොමද? කඩා දමන දේවමාලිගාව මත අරාබියේ උපතලත් ආබ්‍රහම්ගේ මෙහෙකාරිය වූ හාගර්ට දා උපන් දරුවා වූ ඉස්මායිල්ගේ පරම්පරාවෙන් එන මක්කම නගරයේ ක්‍රිස්තු වර්ෂ 570 දී උපතලද මොහමඩ් නබී නායක ඒ කියන්නේ මුස්ලිම් වරුන්ගේ නායකයා ඉන්පසු වසර 610 දී ඉස්ලාම් දහම ව්‍යාප්ත කර එය මුළු මැද පෙරදිගටම ගෙනෙන ලද අතර ජෙරුසලමේ කැඩී ගිය දේවස්ථානයේ ආවරණයේ පරිදි මුස්ලිම් දේවස්ථාන දෙකක් ජෙරුසලමේ විලාප පවුර අසල ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ වෙස්ටර්න් වෝල් කියලා ඉස්ලාම් වරුන්ට ඔවුන්ගේ පල්ලිය හදා ඒ ප්‍රදේශය පාලනය කරන්නට දෙවියන් වහන්සේ ඉඩ දුන්නෝය. දැන් බලන්න මේ රහස කවුරුත් දන්නේ නැහැ. ඇයි එහෙම වුනේ කියන එක. දෙවියන් වහන්සේගේ හිතාමතා උන්ට කරන්න ඉඩ දුන්නා. ඒ ලෙස වන්නට දෙවියන් වහන්සේ මා කලින් කී ලෙස ඊශ්‍රායල් වරුන් විසිර හැරියේ මේක කරන්නයි. දැන් ඔබට තේරුම් ගන්න ඇති ඇයිද ඊශ්‍රායල් වරුන් විසිර හැරියේ කියලා ඒ රහස මම ඔබට කලින් කිව්වා වගේ. බලන්න දේව සල්ස්ම අපිට නොතේරෙන හැටි.
ඔබට පැහැදිලිද දන්නේ නැහැ මේ කීප කාරණාව. ඒ කියන්නේ දෙවියන් වහන්සේ හිතාමතාම ක්‍රිස්තුවස් 70 වෙනි දෙවන දේවමාලිගාව කඩා බින්දාම දෙවියන් වහන්සේ විසින්ම ඊශ්‍රායලවරුන් ඒ රටින් පන්නලා දැම්මා. මොකද තුන්වෙනි දේවමාලිගාව ඇවිල්ලා හදන්න බැරි වෙන්න ඒ දේ කළේ දෙවියන් වහන්සේ අවස්ථාව දෙනකන් ඉන්න ඕන. එහෙම දෙන්න නම් මොකද වුනේ? මේ මොහමඩ් නබිලායක ඇවිල්ලා එතන තිබිච්ච දේවස්ථානයේ දෙපැත්තටම හවුවෙන්න පල්ලි දෙකක් හැදුවා. ඔබ මේ දකින්නේ ඊශ්‍රායලුන්ගේ ඔළුව ගහන පිටින්. දැන් මේ කෑල්ල විතරයි ඊශ්‍රායලවරුන්ට මුස්ලිම් වරුන් එන්න ඉඩ දෙන්නේ. ඒකොල්ලන්ගේ පල්ලි පැත්ත පළාතට එන්න දෙන්නේ නැහැ. මේ තමයි Dome of the Rock කියන පල්ලිය. ඒක ක්‍රිස්තු වර්ෂ 688 දී හදලා පළවෙනියෙන් පාවිච්චි කරේ. නමුත් ඒක අවස්ථා කීපයකම අලුත් වැඩියා කරමින් ඔය රත්තරන් පාට ගාලා අලුත් කරා. අනිත් පල්ලිය තමයි අල්-අක්ෂා කියන පල්ලිය. අක්ෂා කියන පල්ලිය ක්‍රිස්තු වර්ෂ 705 දී මේක හැදුවේ. හදලා වන්දනා කරන්න පටන් ගත්තේ. මේ පල්ලියත් අවස්ථා කීපයකදීම වැඩි දියුණු කරලා ගත්තා. එතකොට කොහොමද තුන්වෙනි දේවමාලිගාව ගොඩනගන්නේ? එයින් මේ නැවත ගොඩනගන නම් කරුණු දෙකක් මත සිදුවිය යුතුයි. පළවෙනි එක යුදාවරුන්ගේ හා මුස්ලිම්වරුන්ගේ එකගත්වයෙන් සෑදිය යුතුය. දෙක එසයා පොතේ 29 ලියා තියෙනවා මෙහෙම. ඉදිරියේදී යුදාවරුන්ගේ උඩඟුකමට දෙවියන් වහන්සේ දඩුවම් ලෙස භූමිකම්පා හා ගල් වර්ෂා ඇති කර ඒ භූමිකම්ප හේතුවෙන් ඒ තියෙන මුස්ලිම්වරුන්ගේ Dome of the Rock හා අල්-අක්ෂා කියන දේවස්ථාන කැඩී බිඳී සමතලා වෙලා ගියාම අන්න එසේ උට තුන්වෙනි දේවමාලිගාව නැවත ගොඩනගන්න හැකි වෙයි. මේ තුන්වෙනි දේවමාලිගාව සාධන බව සකරියාගේ පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 12 පදයේ ඉඳලා 15 පදයේ දක්වා කියලා බලන්න ඕගොල්ලන්ටම හොයාගන්න පුළුවන්. ඒක ලියලා කියන්නේ මීට අවුරුදු 2720කට ඉස්සෙල්ලා. එතකොට දැන් මෙතන ඕගොල්ලන්ට හිතන්න පුළුවන් මෙහෙම එකක්. ඕගොල්ලෝ දන්නවද දන්නේ මේ ඊශ්‍රායල් වරුන් පන්නලා දැම්මන් පස්සේ මම කලින් කිව්වා වගේ ආපහු දෙවනි වතාවට ආවේ 1948 මැයි මාසේ 17 වෙනිදා. ඒ ඇවිල්ලා පැය 24ක් යන්න ඉස්සෙල්ලා අරාබි රටවල් පහක් මේගොල්ලන්ට යුද්ධ කරන්න ආවා. මේගොල්ලෝ මේ දෙයියනේ කියලා ඒ රටට ආපු ගමන් මේ පොඩි බහන්ඩ කීපයක් විතරයි ගෙනාවේ. ඒ වුණත් විශ්වාස කරන්න මේ රටවල් පහට දුවන්න ගැහුවා. එතකොට එහෙම කරපු කට්ටියට ඇයි මේ හදලා තියෙන මේ පල්ලි දෙක ඔතන දැන් ඒගොල්ලන් බයෙන් ඉන්නේ ඇයි? රටවල් පහට ගහපු මිනිස්සුන්ට මේ ඔතන ඉන්න මුස්ලිම් මිනිස්සුන්ට කාලා ඔය දේවමාලිගාව ගාව ඒගොල්ලන්ට හදන්න බැරිද? ඒක තමයි දෙවියන් වහන්සේගේ සැලැස්ම කියන්නේ. දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජාතියන්ගේ ඔළුව පාලනය කරලා තියෙනවා මේ වෙනකම් මුකුත් කරන්න එපා මම කියනවා පොඩ්ඩක් ඉවසලා හිටපල්ලා කියලා. බලන්න දෙවියන් වහන්සේගේ සැලැස්ම කොයිතරම්ද කියලා. ඒ අනුව එක්තරා වයසදාවකට දරුවෙක් ඉපදෙයි. ඒ දරුවා ජාකොබ්ගේ දරුවන් 13 දෙනාගෙන් එක්කෙනෙකු දාන්ගේ ගෝත්‍රගෙන දරුවකි. ඒ බව උත්පත්ති පොතේ 49 බලන්න ජාකොබ් තම අවසන් උස්ම හැලීමට ප්‍රථම දරුවන් 13 දෙනාට කළ ආශිර්වාදය තුලදී දාන්ට හැර කියන්නේ දරුවන් 13ගෙන් දාන් කියන දරුවට හැර ඉතිරි 12 දෙනාටම ආශිර්වාද කර දාන්ට ආශිර්වාද වෙන්නට දුන්නේ සාපයයි. ඒ ලෙසම දරුවා ඉපදී හැදී වැඩි පසුව ලෝක ප්‍රකට ආර්ථික හා දේශපාලන ලෙස සිට එනම් අපි දන්නා බිල් ගේට්ස් වගේ මේ කාලීන බිල් ගේට්ස් වගේ ආර්ථික වශයෙන් ලොව අංක 1කට පත්ව තුන්වෙනි දේවමාලිගාව ගොඩනගයි. දෙවියන් වහන්සේ මොහොව සකරියාගේ පොතේ 6:12 පදේ හඳුන්වන්නේ පැලෑටිය කියාය. දෙවියන් වහන්සේ හඳුන්වලා තියෙන්නේ පැලෑටිය කියලා. මේ අන්තක්‍රිස්තුව. එසේම මුළු ව්‍යාපාර ලෝකයේම ඔහුගේ අවනතර ගනී. එයින් පසුව ඔහුට අන්තක්‍රිස්තු ලෙස නම විවහාර කරයි. මේ තමයි සලමන් රජු විසින් හදපු පළවෙනි දේවමාලිගාව ක්‍රිස්තු පූර්ව 586 දී බැබිලෝනියේ හිටපු රජු ඒ කියන්නේ ඉරාකයේ හිටපු රජ කෙනෙක් නෙබුකද්නේසර් කියලා. ඒ වුණාට නෙබුකද්නේසර් කියලා කිව්වට බයිබලයේ එහෙම නමක් තිබුණාට එහෙම රජ කෙනෙක් හිටියේ නෑ. මම කලින් කිව්වා වගේ මෙතනින් කියන්නේ බැබිලෝනියා හිටපු විනාශකාරයෙක් ඇවිල්ලා ජෙරුසලම යටපත් කරගෙන දේවමාලිගාව විනාශ කරා කියලා. ඊළඟට මේ තමයි දෙවනි දේවමාලිගාව. ඒක ක්‍රිස්තු පූර්ව 538 දී මේ සාදලා ජේසු ඉපදෙන්න 538 හදලා අන්තිම ජේසු ඉපදෙන්න 515 දී තමයි වන්දමානවලට බාර දුන්නේ. ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ 70 දී ජේසු ඉපදිලා ක්‍රිස්තු වර්ෂ 70 දී රෝමන් වරුන් විසින් ඇවිල්ලා ගලපට ගලක් නැතිනම් ක්‍රිස්තුස් වහන්සේගේ විදිහටම මේක කඩලා විනාශ කරා. එතකොට මේ ඔබ දකින්නේ දැන්ට මම කිව්වා වගේ පිඹුරුපත් හදලා ලෑස්ති කරලා ඔක්කොම කරලා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඇතුව පටන් ගන්න දෙනකන් දැන්ට නැවතලා තියෙන තුන්වෙනි දේමාලිගාවේ අනුරුවක්. පැහැදිලි කියලා මම හිතනවා.
ලෝක අවසානයේ දුන් ඉතිරි අවුරුදු 7 කොටස් දෙකකට බෙදී මම කියවනේ අවුරුදු 7ක් ඉතුරු වෙලා තියෙනවා කියලා. විවස්ථා කාලේ ඒ 7 අවුරුදු දෙකකට බෙදෙනවා. බෙදිලා අවුරුදු 3මාරක් සුළු පීඩා කාලයක් හා ඉතිරි අවුරුදු 3මාර දැඩි පීඩාවට පත්වන කාලය ඇති. පළමු පීඩා කාලේ වසර 3මාරක් ආරම්භ වන්නට පෙර ඒ අන්තක්‍රිස්තු දෙවියන් වහන්සේ විසින් දෙන යක්ෂ බලයෙන් ජෙරුසලම නගරයට ගොස් එහි කඩා තිබූ දෙවන දේවස්ථානයේ තුන්වනට අලුතෙන්ම සෑදූ පසු ඌ විසින් මහත් තාස්කම් දෙවියන් වහන්සේ අන්තක්‍රිස්තුට කරන්න ඉඩ දෙනවා. ඉන්පසු ඌ විසින් පැමිණෙන්නට ක්‍රිස්තුස් නම් ඒකන මමයි කියා හාස්කම් පෙන්නා බොහෝ ඊශ්‍රායල් වරුන්ට ඔහුගේ පැත්ත හරවා ගන්නවා. පසුව ඊශ්‍රායල් වරුන් අදාගන්නේ ඇයි ඔහුව අදාගන්නේ? ජේසුස් ක්‍රිස්තුතුමා මීට පෙර මේ ලෝකෙට පැමිණෙන විට ඔහුව ප්‍රතික්ෂේප කළ මේ ඊශ්‍රායල් වරුන්ම දැන් නම් ඇවිල්ලා ඉන්නේ නියම ක්‍රිස්තුම කියලා ඔවුන් විශ්වාස කරන නිසායි. ඉස්ලාම් ධර්ම අදහන අයත් ඒ විදිහටම තමයි හිතන් ඉන්නේ. ඒගොල්ලෝ ක්‍රිස්තුස් වහන්සේව ප්‍රතික්ෂේප කරට ඒගොල්ලෝ දෙවියන් වහන්සේගේ ප්‍රොෆෙට් කෙනෙක්. ඒ කියන්නේ අනාගත වාක්‍යයක් විදිහට පිළිගන්නවා. නමුත් ඒගොල්ලෝ පවා විශ්වාස කරන ලෝක අවසානයේ ක්‍රිස්තුස් වහන්සේ එන බව. ඊ අතරතුර අන්තක්‍රිස්තුස් සහයෝගයට බොරු දිවස්වරයක්ද පැමිණේ. ඔහු දෙවියන් වහන්සේ විසින් බොහෝ හාස්කම් කරන්නට බලය දේ. මෝ බෞද්ධරට ජුදාවරුන්ගේ පැවතෙන්නේ කි. මක්නිසාදයට ජුදාවරුන් පිළිගන්න නම් බොරු දිවස්වරයද ජුදා පූජකෙක් විය යුතුයි. මතක තියාගන්න මීට පෙරද හිට්ලර් මමයි ක්‍රිස්තුස් වහන්සේ කියා දෙවන ලෝක යුද්ධයේදී යුරෝපා රටවල ජීවත් වූ ඊශ්‍රායල්වරුන් ලක්ෂ 60ක් දෙවන ලෝක යුද්ධයේදී මරා දැමුවා. ඒසේම අන්තක්‍රිස්තුද අනාගතයේ එසේ කරනු ඇත. මේ ගැන සකරියාගේ පොතේ 6:12 වෙනි වාක්‍යය සිට මෙහෙම කියනවා. මේ තුන්වන දේමාලිගාව නැවත සාධාරණ බව ජේසුස් වහන්සේ ඉපදෙන්න අවුරුදු 520කට පෙර. බලන්න මේ සකරියාගේ පොතේ තුන්වෙනි දේමාලිගාව හදන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්නත් අවුරුදු 520කට කලින් කියලා තියෙනවා. දෙවනි දේමාලිගාව කඩන්නත් ඉස්සෙල්ලයි. මේදී අන්තක්‍රිස්තු දෙවියන් වහන්සේ පැලෑටිය කියා කියනවා. එසේම අන්තක්‍රිස්තු සහායකයට බොරු දිවස්වලට සකරියාගේ පොතේ කිය ඇත්තේ පූජකවරයෙක් කියාය. අන්තක්‍රිස්තු ඊශ්වරයන් අදාහගන්නේ ඇයි? ඔබ දන්නේද නොදන්නේ වුවත් ලෝක අවසානයේ වන දිනේ අපගේ නඩුක අසන්නට ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට නැවත එන බව රෝමානු ක්‍රිස්තියානිවරුන්ද ක්‍රිස්තියානිවරුන්ද ඉස්ලාම් ධර්ම අදාන මුස්ලිම්වරුන්ද මෙතෝදිස්තවරුන්ද ජුදා ආගම වන ඊශ්‍රායල්වරුන්ද ඒ අරද විවිධ ආගම් ලෙස යෝවාවරුන්ගේ ඉන්න බයිබල් පාඩම්කාරයෝ ඒ හැමදෙනාම ක්‍රිස්තුස් වහන්සේ නැවත මේ ලෝකෙට පැමිණ නඩු ඇසීමට එන බව විශ්වාස කරන නිසා දැන් නම් ඇවිල්ලා ඉන්නේ නියම ක්‍රිස්තුස් කියන අය බව විශ්වාස කරන යන නිසා මෙසේ වෙන්නේ. එසේම අන්තක්‍රිස්තුව පිළිගන්න සෑම දෙනාම ඔහුගේ කුටුම්බයේ අයයි අන් අයට දැන ගැනීම පිණිස අන්තක්‍රිස්තු විසින් ඒ අයගේ නළලේ හෝ දකුණු අතේ 660 අංකය කොට ඔහුගේ කුටුම්බයේ අයවලුන් ලෙස සමටම දැක යති ලෙස එසේ කොටා තබයි. ඒ කියන්නේ මෙම්බර්ෂිප් එකක් විදියට දකුණු අතේ හෝ නළලේ කොටලා තියෙනවා 660යි. ඔබ දන්නා පරිදි දැන් අපතරේ ප්‍රකටව පච්ච කෙටුම් ටැටෝ කරන ආකාරයටයි. මෙන්න මෙසේ වෙන බව දන්නා නිසායි දෙවියන් වහන්සේ බයිබලයේ ඔබේ ඇඟේ රූපා පච්ච කෙටීම තහනම් කරන ලද්දේ මෙසේ සිදුවන බව කලින්ම දෙවියන් වහන්සේ දන්න නිසායි. මේ පච්ච කෙටීම ගැන බයිබලයේ ලෙවි විවස්ථාවේ 19:28 වෙනි පදයේ මෙහෙම කියනවා. නුඹලාගේ ශරීරයේ කිසි සායම් කසලකුණක් කොට නොගනිල්ලා. මම ස්වාමින් වහන්සේය. ඒ කියන්නේ මේ කියන්නේ මම ස්වාමින් වහන්සේය. බලන්න මුළු ලෝකෙටම විවිධ දේවල් නීති රීති දුන්නේ ලෙවි ව්‍යවස්ථාව තුළින්. එතනදී කියලා තියෙනවා නුඹලාගේ ශරීරයේ කිසිම පච්ච කෙටීම් කොටා ගන්න එපා කියලා. එහෙම දැන්ටත් කොටා ඉන්න අයට ඉතින් දෙවියන් වහන්සේගෙන් මොනවා ලැබෙයිද මම දන්නේ නැහැ. ඔබ මේ දකින්නේ පච්ච කෙටීමක්. දෙවියන් වහන්සේට අනුව මිනිස් වර්ගයක් කොටාස තුනකට බෙදෙනු ඇත. ඉන් පළමු යන්න පාපිෂ්ඨ මිනිසුයි. එනම් මුල සිටම දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කළාය. දෙවැනි අය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගත් අය. එනම් ක්‍රිස්තියානි කතෝලිකව මොනියම් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයව අපේ ගැලවුම්කාරය කියලා පිළිගන්න අය. තුන්වන අය නම් ඊශ්‍රායල් වරුන්ය. ඔවුන් ජේසුව පිළිගත්තේ නැති වුණාට දෙවියන් වහන්සේගේ මුල් කාලයේ දහම වන ව්‍යවස්ථාව පිළිගත් නිසා ඔවුන් තුන්වෙනි අයයි. අන්න එවිට ඉතිරි අවසන් අවුරුදු 7 එන දිනෙන් පළමු දිනේ සිට ලෝකයේ විනාශය පටන් ගන්නා බව නම් ස්ථිරය. එනමුත් ඒ මුළු ලෝක විනාශය නොව ඊට කී තුන් කොටාසේ දෙවනි අය වූ ජේසුව පිළිගත් ක්‍රිස්තියානි කිතුණු අයගේ අවසන් කාලයයි. මේ ගැන ලෝක අවසාන කාලයේ පැමිණෙන්නට තිබෙන අවුරුදු 7 ගැන නවගිවිසුමේ පාවුලතුමාගේ සුවිශේෂයේ රෝම 11:16 සිට ඉදිරියට කියවලා බලන්න.
පෞලතුමාගේ සුවිශේෂ විස්තර දෙය කියලා ඇත්තේ මෙහෙමයි. මම කියන්නේ අර ඊශ්‍රායලට අවුරුදු 7ක් ඉතුරු වෙනවා කියලා. ඒ ගැන පෞලතුමා කියලා තියෙන්නේ මෙහෙමයි. ක්‍රිස්තුස් වහන්සේ ආගමනින් පසු ඊශ්‍රායලවරුන්ට ඉතුරු අවුරුදු 7 එන දිනේ නැතේ. එනම් ලෝකයේ පුරා විසිර ගිය යවුවා ප්‍රථම දිනේ දා සිට ඊශ්‍රායලයි කියු ලබන ඔලිව් ගසේ උදාහරණයක් විදිහට කියනවා ඊශ්‍රායලවරුන් කියන ඔලිව් ගසේ තිබූ ඊශ්‍රායලවරුන් නම් අතු සියල්ල ගසෙන් කපා දමනු ලැබීය. ඒ ඊශ්‍රායලවරු ජේසුව පිළිගත් නොගත් නිසායි. ඉන්පසු ඒ ඔලිව් ගසේ හිස් වූ කඳ පමණක් තබා පළක් නැති නිසා පැමිණෙන්නට තියෙන අවසන් ඉතිරි අවුරුදු 7 නැවත පැමිණෙන තේ ගසේ කඳ නොමැරී තියෙන්නට දෙවියන් වහන්සේ කැලේ ඇති වෙනත් වල් ඔලිව් ගස් වලින් අතු කපා ඊට බද්ධ කර පළමු ඔලිව් ගසේ සාරයට හා මුලට මෙසේ ආකරනු ලැබීය. මම හිතනවා ඒ ගැන පැහැදිලි කියලා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ කියන එක හිස් කඳක් තියන්න බැරි හින්දා ඒකට කැලේ තිබිච්ච ඔලිව් අතු ගෙනලා හයි කෙරුවයි කියලා. වල් ඔලිව් ගස් අතු යනු විදේශිකම් අපි එනම් මොනියම් කෙනෙක් අපගේ ස්වාමී ජේසුස් වහන්සේ අපගේ ගැලුම් කාර්යය බව පිළිගන්න අයයි. එවිට ඒ අතු වලින් අප ලියලා වැඩි එන විට අපි ඒ ගැන උඩඟු නොවිය යුතුයි. දැන් ඔබ උඩඟු එසේ සිතන්නේ උනම් ඇත්තෙන්ම අපි නිසා ගසේ මුල උසලවා සිටිනවා නොව ඊශ්‍රායලුන් ගසේ මුල් කඳ මගින් අප උසලාගෙන සිටීමයි. මේ තේරුම නම් විදේශිකුන් අපි අනුගමනය කරන්නේ දෙවියන් වහන්සේ ඊශ්‍රායලවරුන්ට දුන් ව්‍යවස්ථාවේ බයිබලයේ තුලින්ය. ඒ තුලින් අපගේ ස්වර්ග ගමනට මඟ පෑදා ගැනීමට ඉඩ සලස්වා ගැනීමයි. එනම් ඊශ්‍රායලු මුල් ගසේ කඳ මගින් සාරයගෙන අපි ජීවත් වීමයි. මේ කීපීජර තියෙන මේ ඔලිව් ගස් මේ දෙවියන් වහන්සේ ඔලිව් ගස් කපලා අතු කපලා විසි කරපු එක ඊට පස්සේ උන්වහන්සේ අපව බද්ධ කරපු හැටි පෙන්වන්නේ. ඒ නිසා ඔබ සමවිතම දෙවියන් වහන්සේ යදින විට ඊශ්‍රායල්වරුන් වෙනුවෙන්ද යදින්න. එවිට දෙවියන් වහන්සේ ඔබට මහඟුඵල ලබා දෙනු ස්ථිරය. එසේ ඒ මුල් ගසේ අතු කපනු ලැබුවේ අප බද්ධ කරනු පිණිසය. ඒ වුන් අවිශ්වාසය නිසාය. ඒත් අප ස්ථීරව සිටින්නේ නොදොටු නමුත් ජේසුස් විශ්වාස කළ නිසාය. ඒ නිසා ඒ ගැන අහංකාර නොවි දේවගරුබී ඇතිව සිටින්න. මන්ද දෙවියන් වහන්සේ මුල් ගසේ අතු උන්වහන්සේගේ තෝරගත් ජනතාවගේ අතු කපා ඉවත් කළා නම් අපිවද කපා ඉවත් කරනක උන්වහන්සේට ඉතා සුළු දෙයකි. එබැවින් උන්වහන්සේගේ දයාව හා කරුණාවේ පවතින අප ගැන කරුණාවෙන් ක්‍රියා කරනසේක. එසේ නොපවත්වුම් නම් අපවත් කපා ඉවත් කරනු ඇත. නියමිත කාලයේ පැමිණි කල නැවතත් අවිශ්වාසයේ යුදවරුන්ගේ ඔලිව් ගසේ මුල් කඳෙන් කුඩාරි කිලි දමා නැවත යුදවරුන්ගේ ඔලිව් අතු ඒ මුල් කඳේම නැවත හටගන්නේ. 1948 මැයි මාසයේ සිට මේ අතු කපා කළ ඉවත් කඳේ නැවත සෙමින් ලියාගෙන එනවා. මේදී ඔබට අදවන තුරු නොදැනුණු රහසක් කියා දෙන්න කැමතියි. මම තවත් ඔන්න දැන් රහසක් ඔයගලන්ට කියන කවුරුත් නොකියපු. ඇයි ජේසුස් වහන්සේ උත්තාන වූ පසු තෝමසට මෙහෙම කිව්වේ ඇයි? ඒ මොකද්ද? තෝමස් ඔබ නොදුටු නොවේන් විශ්වාස කළේය. ඒ නොදුටු නමුත් විශ්වාස කරනෝ වාග්යවන්ත වේ. දැන් මේ කතාව අපි බයිබලයේ කියවනට කණින් අහලා අනිත් පැත්තෙන් අරිනවා මිසක් අපිට මේක තේරුම් ගන්න හැකියාවක් තිබුණේ නැහැ. නමුත් මේකේ ඊටාම වටිනා දෙයක් ක්‍රිස්තුස් වහන්සේ කියනවා. මොකද්ද කියන එක මම තා චුට්ටකින් කියා දෙන්නම්. බන්ධ විධාතකයන් වන අපව බද්ධ කරන පිරිස මුල් ගසේ අතු කැපූ පසු ස්වභාවයෙන්ම ඒ ගසට අයිතු ඊශ්‍රායලයට වැඩි වීමට ඉඩදී වල්ලතිව අපව ගසෙන් කපනු ලැබිය යුතුයය. ස්වභාව ධර්මයට විරුද්ධව හොඳ ඔලිව් ගසක අපව බද්ධ කරනු ලද්දා වුනම් ස්වභාවික අතු යුදවරුන් ඔවුන්ගේම ගසේ නැවත අතු දැමීමට ඊට වඩා පහසු නොවේද? එයින් එකම ගසේ දෙවිදියක අතු බොහෝ කල එහි තබන්න නොහැකි නිසා ස්වභාවික අතු වන යුදවරුන්ගේ අතු දෙවියන් වහන්සේගේ නියමිත කාලය පැමිණි විට නැවත වැඩෙන්නට ඉඩදී. ඒ කියන්නේ ඉතුරු අවුරුදු 7 එනකොට කැලෑ අතු වන බද්ධක ලපව එයින් කපා ඉවත් කරනු ඇත. අහෝ දෙවියනි. එතකොට අපිට කුමක් වෙයිද? දැන් අපි කපලා අයින් කරපම අපිට යන්නේ නම් නැති වෙනවා. මොකද වෙන්නේ එතකොට? බය නොවන්න. ඒ තුන්වහන්සේ දේව කරුණාව පැවතින නිසා අප ගැන දයා කරුණාවෙන් සිතා උන්වහන්සේ එසේ කපන සියලු මතු කැලයට නැවත විසිකර දමන්න ක්‍රියා නොකරනසේක. එනම් දේව ධර්මයේ හා කරුණාවයි පැවති අප සියලු දෙනා සියල්ලන්ට කලින් ප්‍රමුඛත්වය අපට දී. first priority for us. උන්වහන්සේ අප ස්වර්ගයට ඔසවාගෙන යනසේක. ලෝක අවසානයේට පෙර බයිබලයේ සභාව ඔසවාගෙන යන්න ලබන්නේ යයි කියා ලියා ඇත්තේ මෙන්න මේ කරුණ බව දැන් ඔබ දැනගන්න. යේසුතුමන් මේ ගැන කී දෙයක් මතෙව් 24:3 සිට බලන්න ඒ මෙසේය. එනම් ඔබ කිසිවෙකු අතින් මුලා නොවන්න හැටියට බලා ගන්න. මන්ද
බොහෝ දෙනෙක් මම ක්‍රිස්තුස් වෙමි කියමින් මාගේ නාමයෙන් ඉදිරිපත් වී බොහෝ දෙනෙකු ඔබගේ ලෙඩසුව කරමින් මුලා කරති. යුද්ධය හා යුද්ධ පිළිබඳ කටකතා ඔබට ඇසෙනු ඇත. ඒවට බිය නොවන්න. අන්න එවිට ඒ ඉතිරි අවුරුදු 7 එන දිනෙන් පළමු දිනේ සිට ලෝක විනාශය පටන් ගන්නා බව නම් ස්ථිරය. එනමුත් එය මුළු ලෝකෙම විනාශය නොව ඉහත කී තුන්වන කොටාසේ දෙවනි අය වූ ජේසුව පිළිගත් ක්‍රිස්තියානි කිතුණු අයගේ අවසන් කාලයයි. ඉතිරි අවසන් අවුරුදු 7 එන දිනේ පළවෙනිදා එමගින් දෙවියන් වහන්සේ අපට දුන් දේව වචනය අනුව ජීවත් වූ දැහැමි සියලු කිතුණු කතෝලික වූ අප දෙවියන් වහන්සේ විසින් ඉහළට සවාගෙන යනු ලැබේ. දැන් මෙතනදී බලන්න දෙවියන් වහන්සේ තෝරාගත් ජනතාවට වඩා තැන දීලා තියෙන කාටද? අපිටයි දීලා තියෙන්නේ. ලෝක විනාශයට පෙර ඒ කියන්නේ දෙවෙනි අය වූ එනම් අන්ජාතික වූ කිතුණු කතෝලික අපවයි. ක්‍රිස්තුස් වහන්සේ එදා තෝමස්ට කී පරිදි නොදුටු නමුත් විශ්වාස කරන භාග්‍යවන්තයයි ජේසු එදා කී ඒ රහස නම් අපට මුල් තැන ලැබෙන බවයි. ඔන්න ඕකින්දයි ජේසුස් වහන්සේ කලින් කිව්වේ තෝමස් උඹ මාව දැක්කින්ද විශ්වාස කරුවා. ඒ උනට නොදුටු දකින්න නැතුව විශ්වාස කරන්න කොයිතරම් භාග්‍යවන්තද කියලා කිව්වේ. අපිට පළවෙනි අවස්ථාව first priority අපිව ඉහළට ඔසවාගෙන යන එක කියන්නයි. මේ තමයි ඔබ දකින්නේ ඉහළට ඔසවාගෙන යන එක. එතකොට මේ ඉහළට ඔසවාගෙන යන දැහැමියෝ ජීවත් වෙච්ච මරිච්චාය පවා මලමිනි පිටණි වලින් මුළු ශරීරෙ පිටින් උන්වහන්සේ අරගෙන යනවා. එතකොට කකුල් දෙක නැති වෙයි හිටියපු කෙනෙක් කකුල් දෙක පිටින්ම යන්නේ. ඒ වගේ සියලුම අංග සම්පූර්ණව තමයි ධනස ඉහළට ඔසවාගෙන යන්නේ. ඔබට මතකද ජේසු දවසක් මෙහෙම කිව්වා මතෙව් 24 4 වෙනි පදයේ. එකල මනුෂ්‍යයන් දෙදෙනෙක් කෙතෙහි සිටිනවා ඇත. එක්කෙනෙක් ගනු ලබන්නේය අනෙක් එක අතේරුම් ලබන්නේය. ස්ත්‍රීන් දෙදෙනෙක් කැඹුරුම් ගලේ අඹරමින් සිටිනවා ඇත. එක් තැනැත්තියක් ගනු ලබන්නේය එක් තැනැත්තියක් අතේරුම් ලබන්නේය කීය. ඒ කිසිවක් නිසා නොව ඒත් නොදුටු නමුත් විශ්වාස කරන්නෝ භාග්‍යවන්තයයි කී ඒ නිසායි. දැන් අපිට තේරෙන්නේ නැති ක්‍රිස්තුස් වහන්සේ දැන් මේ කතාව කිව්වේ ඔන්න ඔය හේතුව හින්දායි. එසේ වූ පසු අප ලෝක අවසානට පෙර දැහැමි වූ අප ඉහළට ඔසවාගෙන ගිය පසු ඉහළට ඔසවා නොගිය ඒ ඉතිරි වූ ක්‍රිස්තියානි කතෝලික වූ අය සමග පාපිස්ට මිනිසුද නොත් දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කළ අය හා ඊර්ෂ්‍යාලුරුන්ද ඔවුන්ගේ ඉතිරි අවුරුදු 7 පටන් ගන්නා දිනේ ලෝක විනාශය එතෙන් සිට ආරම්භ වේ. ඒ වසර 4ක කොටස් දෙකකට බෙදී අවුරුදු 3මාරක් කුඩා පීඩා කාලයක්ද තවත් අවුරුදු 3මාරක් දැඩි පීඩා කාලයක්ද ඉතිරි වූ සකල මනුෂ්‍යයන්ට පැමිණෙන්නේය. ඒ නිසා දැන් ලෝක අවසානයේ ඉතිරි කොටස් වෙන්නේ කොහොමද කියලා අපි දැනගමු. දැන් දැහැමියා ජනවාන්සේ ඉහළට ඔසවාගෙන ගියන් පස්සේ ක්‍රිස්තියානි කතෝලික අප ලෝක අවසානට පෙර දැහැමියා ඉහළට ඔසවාගෙන ගිය පසු ඔසවාගෙන නොගිය මේ ලෝකේ ඉතුරු අනිත් මිනිසුන් බය වී ඊයේ වනතුරු අප සමග එකට සිටි අනිත් මිනිසුන්ට කුමක් වීද? ඔවුන් අතුරුදහන් වුණේ කොහොමද? නැතිනම් පිටසක් වලින් එයිලෙන්වත් පැමිණ ඔවුන් රැගෙන ගියාද? කියා මහත් ප්‍රශ්නවලට මුහුණ දී බැරිම තැන ඊර්ෂ්‍යාලුණු අන්තක්‍රිස්තු සමග ටික කාලයකට ගිවිසුමක් ගහනවා. දැන් රාත්‍රී මේ දේ සිදු වුණා නම් රාත්‍රියේ මිදන් හිටපු නෝනා බලනවා මනුස්සයා නැහැ. කොහෙ ගිහිලාද කියලා. එහෙම නැත්නම් මනුස්සයා වරන් ගිහලා නෝනා බලන මොකද උනේ කියලා. එක්ක දරුවා වගේ නියලා නම් දරුවට මොකද උනේ කියලා මිනිස්සුන්ට මේක හිතා ගන්න බෑ උනේ මොකද්ද කියලා. මේසේ ලෝක විනාශයට මුල්ම කාරණා වෙන ඊර්ෂ්‍යාව පිළිබඳව ඔබට පළමුවෙන් යමක් පැහැදිලි කර දෙන්න ඕන. දැන් ලෝක අවසානයේ වෙන ආකාරය පැහැදිලි කිරීමේ යෝග්‍යයි මම පෞද්ගලිකව හිතනවා මේ ඊර්ෂ්‍යාව ගැන කියලා දීලා. මක් නිසාදත් මෙන්න මේ ඊර්ෂ්‍යාව දේශයේ දේශනම තමයි ලෝක විනාශයේ අවසන් අධිරය. ඒ කියන්නේ අන්තිම මොහොතේ දිනවලදී වෙන්නේ මූලික වෙන්නේ. දෙවියන් වහන්සේ මේ ලෝකේ මව වදාළ පසු උන්වහන්සේ වැඩිම ප්‍රේම කළේ යුදා ජාතිකයන්ටයි. ඊර්ෂ්‍යාව යන තේරුම නම් මම කලින් කියෝ විදිහට දෙවියන් වහන්සේත් මනුෂ්‍යත් අතර සටන් කොට මනුෂ්‍යයා ජයගත්තා යන තේරුමයි. දැන් ඔබට සිතයි අපි කොහොමද ඊර්ෂ්‍යාව උන්වහන්සේගම නිපදවාගත් රට හා ජාතිය කියා විශ්වාස කරන්න කියලා. ඔබට එහෙම කුතුහලයක් තියෙන්න පුළුවන් නේ. බලන්න මා විසින් පහත දී ඇති විස්තර කරුණු අනුව කියවා. ලෝක සිටීම ගත් කල භාගිතයක් ලෙස පෙනුණා ලෝකෙටම පාලනය කරන්නට ඔවුන්ට හැකිය. එසේම ඊතා කුඩා රටක් වූවද ලෝකයේ කිසිදු රටක නැති පුදුමාකාර සම්පත් හැකියාවන් උන්වහන්සේගේම ඒ රටට වගේම ඒ ජනතාවට දීලා තියෙනවා. ලෝ ධනත්ම පුද්ගලයන් අතර ඔවුන් මුලින්ම සිටින වාසයේම දෙවියන් වහන්සේ උන්ට දී ඇති බුද්ධිය ඊට දෙවෙනි නොවන්නේය. ලෝ අංකයකට ඇමරිකාව ලෝතිරයේ ඉදිරිපසින් සිටියත් ඒ තිරේ පිටිපස්ස සිට ඔවුන් අදටත් මෙහෙවන්නේ මේ ප්‍රබල ඊර්ෂ්‍යාලුරුන්මය.
අපේ රට ඊර්ෂ්‍යාවෙන් තුන්වරක් විශාලය. එනම් ඔවුන්ගේ රට අපේ රටෙන් තුනෙන් එකක් කුඩාය. ජනගහනය අපේ මිලියන 2180කි, ඔවුන්ගේ මිලියන 9කි. එයින් ලෝකයේ විසන අන් සමට වඩා දෙවියන් වහන්සේ උන්ට සෑම පැත්තකින් හැකියාව, බලය, හා බුද්ධිය, හා ශක්තිය උන්ට දී ඇත. ඒ කුමක් නිසාවත් නොව ඒ දෙවියන් වහන්සේ උන්වහන්සේ තෝරාගත් ජනතාව නිසාමය. තව මෙහිදී තියෙන විශේෂ කරුණ හැටියට කියනවා නම් එසේම ගලිලි මුහුදේ ජීවත් වන සාන්තර පීතර නැමැති මාළු විශේෂය ලෝ මොනෑම රටකට ගෙන ගොස් ව්‍යාප්ත කරන්න මේ වනතුරු උත්සාහ දරුවත් කිසිවෙකුටවත් නොහැකි වීමත් පුදුමයකි. මේ පීඨ ඇත්තේ ඒ කියන්නේ මේ සාන්ත පීතර කියන මත්ස්‍යයේ ඉන්නේ ගලිලි මුහුදේ. මේ පීඨ ඇත්තේ මුහුදු මට්ටමින් අඩි 600ක් යටිනි. ඒත් මෙහි ඇත්තේ මිරිදියයි. පුදුම නැද්ද ඔයාලට? අඩි 600ක් යටින් තිබුණත් මිරිදියයි වතුරයි එන්නේ. අපි මුහුදු මායිමේ ඉඳලා කිලෝමීටරයක් දුරින් අඩි 20ක විතර ගැඹුරට ලිඳක් හැරුවත් ලුණු ගතියක් ලිඳෙන් එනවා. අඩි 680ක් යටින් වෙලත් මිරිදියේ වතුරමයි එන්නේ. ඒතකොට මේ වගේ දේවල් පුදුම දේවල් නෙමේද? මේ ඔබ දකින්නේ ඒ සාන්ත පීතර කියලා නම් දාලා තියෙන මාළුවා. මේ මාළුවා 90%ක්ම අපේ අර තැලපියා කියන මාළුවාට සමානයි. එතකොට මේ ක්‍රිස්තුස් වහන්සේ පේදුලා සමග ඉස්ලාම ඔරුවේ මාළු අල්ලපු අවස්ථාව. මේ ගැන බයිබලයේ ගීතාවලිය 68 මෙසේ කියලා තියෙනවා. ඒ කියන්නේ මේ ඊශ්‍රායලෝරුන්ගේ විශේෂත්වය ගැන මම දැන් මේ කතා කරන්නේ. ඒතකොට බයිබලයේ ගීතාවලිය 68 මෙහෙම කියනවා ඊශ්‍රායලෝරුන් කොටගෙන ලෝකෙට ආශිර්වාදය ලැබෙන්නේ. ඒ කියන්නේ මුළු ලෝකෙම ඉන්න මොන ජාතියකට උනත් මේ ඊශ්‍රායලෝරින්ද ආශිර්වාදය ලැබෙන්නේ කියලා. එහෙම වෙන්නේ කොහොමද? ඒ සත්‍ය කොට ඇත්තේ මෙලෙසය. මේ බව සනාථ කිරීමට අදටත් පුළුවන් වන්නේ ලෝකයේම වෛද්‍ය විද්‍යාවට මහ ජනතාවගේ යහපතට වැඩිම වෛද්‍ය උපාංගන නිර්මාණය කර වැඩිම පේටන්ට් බලපත්‍ර ඇත්තේද? එසේම ලෝකයේ වැඩිම නෝබල් ප්‍රතිශතයක් ලබා ඇත්තේද මේ බුද්ධිමත් ඊශ්‍රායලුන් බව ඔබ දැනගන්න. එසේම වෙනත් අතකින් කිව්වොත් අද මේ මුළු ලෝකෙම ඉන්න මිනිසුන්ට ජීවත් වෙන්න වැඩිම ආයු කාලයක් ලබා දී ඇත්තේද මොවුන් නිසාමයි. ඒ කියන්නේ ලෙඩ දුක් හැදිලා මැරෙන්න තව කල් දීලා තියෙන්නේ මොවුන්. ඒ හේතුව නම් එනම් ලෝකෙට ලෙඩ රෝග නැසීමේ මූලික වූ ඇන්ටිබයොටික් හා පෙන්සිලින් මේ ලෝකෙට හඳුන්වා දුන්නේ මේ ඊශ්‍රායල් ජාතිකයන්මයි. ලෝකයේ අරාබි රටවල් පහක් මේ ඊශ්‍රායලවරුන්ට දැඩි ලෙස විරුද්ධ වන අතර මම කියවර ඔවුන්ට විරුද්ධව ආවා කියලා සටන් කරන්න මේ පස් කට්ටිය ඔවුන්ගේ රටට විදේශිකව ඇතුළු වීමේදී ඕහෝ ඊශ්‍රායල් දේශයට මීට පෙර ගොස් ඇත්තම් ඔවුන්ට හෝ ඇටම රට ඇතුළු වීමට පවා ඉඩ නොදෙයි. ඒ වගේම එම රටවල් වල ලෝක අප්‍රකට කොකාකෝලා බීම පවා අලවිය තහනම්ය. ඒ රටවල අලවිය තහනම්. ඒ මක්නිසාදයක් ඒ කොකාකෝලා නිර්මාතු ඊශ්‍රායලවරු හින්දායි. ඔවුන් ප්‍රතික්ෂේප කරන්න ඕන නිසා ඔවුන් කොකාකෝලා පාවිච්චි කරන්නේ. අන්නේ හේතුව මත ඊට ආදේශකයක් ලෙස එම රටවල් වල බලවත් එළියම මතයි පෙප්සි කෝලා, 7up, ෆැන්ටා කියන බීම ඇමරිකාවට කියා නිෂ්පාදනය කරේ. ඒ කියන්නේ ඒකොල්ලන්ට මේව බොණ්ඩත් ඕන ඒ උනට ඊශ්‍රායල් කාර්යයක් හදපු කොකාකෝලා බොණ්ඩ කැමති නැහැ. ඒතකොට ඇමරිකාවට කියලා අපිට අනේ අපිට ඒ ටේස්ට් එකම තියෙන වෙන නමකින් දෙන්න ඕකොල්ලෝ හදලා. ඊශ්‍රායල් කාර්යෝ නෙමෙයි. එනමුත් ආශයට කරුණ නම් කොකාකෝලා ප්‍රතික්ෂේප කළ ඔවුන් ඊශ්‍රායල් වරුන් මෙලොවට බිහි කළ ඇන්ටිබයොටික් පරිගණක Google, Viber, කාන්තා තොල්ලාපනේ ඒ කියන්නේ ලිෆ්ටික්, දුරස්ත පාලකයේ රිමෝට් කන්ට්‍රෝල්, දුරකථන සහ ඔවුන් මෙලොවට ගෙන දුන් ගුවන් යානයේ මහා දුම්රියේ නැගී තවත් වෙනත් නිර්මාණ 50ක් පමණ කිසිම කැතක් නැතුව භාවිතා කරයි. කොකාකෝලා විතරයි ප්‍රතික්ෂේප කරන්නේ. මොකද ඒව නැතුව උන්ට ජීවත් වෙන්නත් බෑනේ. කොටින්ම කිව්වොත් ඔවුන් නොවන්ට අද දියුණු ලෝකයක් නැත්තේ. ඉතින් තවත් කිසිදු උදාහරණයක් අවශ්‍ය නැහැ දෙවියන් වහන්සේ ඔවුන් තෝරාගත් ජනතාව බොහෝ කිරීමට. මෙහිලා සැලකිය යුතු මූලික කරුණ වන්නේ අප දන්නා ලෙස ලෝකයේ බොහෝ දේ නව නිපැයුම් ලෙස සොයාගත් නිර්මාතෘවරුන් ලෙස වන අය ලෙස ඇමරිකානුවන්, ඉංගලන්ත, හෝ රුසියාව, බෙල්ජියම වැනි වෙනත් රටවල ජාතින් බව කීවට ඔවුන් එම රටවල ජීවත් වෙන්න පුරවැසි භාවයගත් දෙවියන් වහන්සේගේ ජනතෝ ඊශ්‍රායල්වරු යුදාවරුන් බව දැනගන්න. දැන් අපි දන්නවා මොන හරි එකක් නිෂ්පාදනය කරලා තියෙන ලෝකට හඳුන්වලා දෙන්නේ ඇමරිකානුවෙක් හරි ඉංගලන්තෙක් හරි රුසියානුවෙක් හරි බෙල්ජියම් කාරයෙක් හරි කිව්වහම අපි තන්නේ ඒ රට කියලා හොයාගෙන යනකොට බලන්න මේ කට්ටිය ඒ රටවල වල ජීවත් වෙන්න පුරවැසි භාවය ගත්ත ඒ උනට ඊර්ෂ්‍යාල් කාර්යෝ මේ ප්‍රබලවත් ඒ ඊර්ෂ්‍යාව තමයි ඔබ මේ දකින්නේ. එසේම ඉතා කෙටියෙන් ඒ රටේ සම්පත් ගැන දක්වන්නේ නම් අපි මෙච්චර කතා කරේ ඔවුන්ගේ හැකියාව මේ දැන් සම්පත් ගැන. ලෝකයේ තිතක් භාගයක් වුවත් මේ කුඩා රට සාගර තුනකින් යුක්ත වූ අතර ලෝකයේ උසස්ම පළතුරු හා දින 365ක්ම වගා කටයුතු කරන්න
කඳු මත එකම වැසි ජල ධාරාව තට්ටු 3කින් කාර්තු 3කදී ඍතු 3කදී එකම ජලය පළවෙනි මාස 4දී කඳු මුදුන උඩත් දෙවන මාස 4දී කඳ මැද භාගයටත් ගෙන ගොස් ඒ එකම ජල තුන්වන මාස 4දී තුන්වන කාලයේදී මාස 4ක් කඳ යටටම ගෙනිලා රඳවමින් මේ ලෝකයේ තියෙන ඊශ්වරයන් රටේ පමණයි. ඒ දෙවියන් වහන්සේගේ විශ්ම කර්මය නිසායි. ඔබට පැහැදිලිද මම මේ කියපු කතාව? ඒ කියන්නේ කන්දේ තියෙන වතුර කාර්තු 3කදී පළවෙනි ඒ වතුරම උඩ ඊට පස්සේ ඒ වතුරම යටට ගේනවා ඒ වතුරම අන්තිමට ගේනවා. එසේම දෙවියන් වහන්සේ උන්ට දී ඇති සටන් කිරීමේ හැකියාවද ඒ ලෙසමය. ඒ අද ඊයේ ලැබුවක් නොව අතීතයේ ආබ්‍රාම්ගේ කාලයේ සිටම එන දෙයකි. එනම් අපි දන්නා ලෙස ඊශ්‍රායල්වරුවා පලස්තීනවරුන්ගේ විරසක ආරම්භ වූයේද අද ඊයේ නොව ආබ්‍රාම්ගේ කාලයේදීමයි. ඒට හේතු වූයේ ආබ්‍රාම්ගේ කාලයේ ඔහු විසින් මහජනයාගේ සුභසිද්ධියට තනා දුන් ලිං විශාල සංඛ්‍යාවක් මේ විරසකේ නිසාම පලස්තීනීවරු විසින් වැඩිදමා වැසු විට ආරම්භ වූ මේ විරසකයයි. අද දක්වාම ඇති අතර දෙවන් වහන්සේගේ නියමක් නොමැතුව අදටත් ඒ කිසි දිනක වුන්ට සමාදාන කළ නොහැක. මෙන්න මේ බව නොදත් ඇමරිකාවේ බොහෝ ජනාධිපතිවරු මේ දෙපාර්ශ්වයේ කොතරම් සමාදානය ගන්න ගත්තත් අදවන තුරු කාටවත් නොහැකි වූයේ මේ කරුණ නිසාය. ඔබ දන්නවා ඇමරිකාවට පත් වෙන විවිධ ජනාධිපතිවරු මේ දෙගොල්ලෝ ගෙනලා කොච්චර සාමසාකච්ඡා තිබ්බත් වැඩක් වෙලා නැහැ. මොකද දෙවන් වහන්සේගේ ආශිර්වාදයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඊශ්‍රායලය කොතරම් කුඩා රටක් වුවත් ලෝකයේ කිසියම් බලවතෙක් ඊශ්‍රායල් සමග යුද්ධයකට යන්නේ නම් එය එක්වරක් නොව තුන්වරක් සිතා බලයි. ඔබ මේ දකින්නේ මං කව සාගර තුනකින් වට වෙලා තියෙනවා කියලා තුනක් තියෙනවා කියලා එකක් ගොළු මුහුද. අනිත් එක තමයි රතු මුහුද. මේ රතු මුහුද තමයි කියන්නේ මොසස් තුමා රතු මුහුද දෙබෑ කරන් ගියයි කිව්වේ මෙන්න මේ මුහුදේ. ඊළඟ එක තමයි ගලිලේ මුහුද. ඒතර මම මේ ගලිලේ මුහුද තමයි මං කිව්වේ මුහුදු මට්ටමින් අඩි 680ක් පමණ යටින් පීටලා තියෙන්නේ. එතකොට මෙහි තියෙන විශේෂත්වය බලන්න මේ ගොළු මුහුද කියන්නේ අධික ලවණ ලුණු වලින් වෙච්ච මුහුදක්. රතු මුහුද අපේ මුහුද හා සමානයි. ගලිලේ මුහුද කියන්නේ තනිකරම අපි බොන වතුර වගේ මිරිදිය වතුර. එතකොට මේක ලෝකේ තියෙන ලොකුම පොකුණක් තමයි. ලෝකේ තියෙන ලොකුම පොකුණක් මුහුදු මට්ටමේ යටින්ම පිටලා තියෙන එකක්. එතකොට මේකට දැන් ඕගොල්ලන්ට හිතන්න පුළුවන් ඇයි මේකට එහෙනම් මුහුද කියන්නේ කියලා. ඒ තරමට මේකේ මුහුදක් වගේම රැලි ගහනවා මුහුදක්ම තමයි. උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් දැන් එහෙමනම් අපි ඇයි මේ ලංකාවේ තියෙන පරාක්‍රම මේ සමුද්‍රය කියන්නේ. ඒතකොට ඒකත් සමුද්‍රයක් නෙමෙයි. අන්න ඒ වගේම තමයි මේ ගලිල මුහුද. හැබැයි ගලිල මුහුද කියන පරාක්‍රම සමුද්‍රය වගේ 100 ගුණයක් විතර ලොකුයි. තවත් හොඳ එකක් තියෙනවා දැන් මේ ඊශ්‍රායල් වල ඉන්න මේ ගෑනු මිනිස්සු එහෙම නැත්නම් පෙම්වන්තියෝ මොන හරි එකකට රඳු සරවලලා මං ගිහලා ගොළු මුදර පයින්නවා කිව්වොත් ආ ගිහින් පැනපන් කියනවා. මොකද පැන්නට වැඩක් වෙන්නේ අර පේනවනේ ඔබට පළවෙනි රූපේ උඩ මිනිස්සු අර නිකන් පා වෙනවා. ඒ පා වෙන්නේ ටයර් උඩ නෙමෙයි නිකන්. ඒ කියන්නේ වතුරේ ලුණු තත්ත්වය වැඩි හින්දා ඒගොල්ලන්ව ගිලෙන්නේ නැහැ. මම මේ ඔබට කිව්වා වගේ මම ඔබට ආදර්ශයක් ගෙනල්ලා පෙන්නන්නම් මේ කන්ද මත ජලයේ වැටෙන හැටි මේ බලන්න පළවෙනි කාර්තුව තුල. වතුර ඔතන ඔය තන තියෙනවා. දෙවෙනි කාර්තුවේදී ඒ උඩ වතුර බහිනවා දෙවෙනි තට්ටුවට. තුන්වෙනි කාර්තුවේදී ඒක යටට ගේනවා. එතකොට ඒගොල්ලන්ට non stop වගා කරන්න පුළුවන්. අපිට වගේ යල්ල මහ කියලා වේලි වේලි ඉන්න ඕනේ නැහැ. ඒක දෙවියන් වහන්සේ උන්ට දීපු විශේෂ වරප්‍රසාදයක්. බලන්න මේ කඳුවල මම කී ලෙස ජලයේ සිදුවන ක්‍රියාව දිවසේට ජෝවල් 2:23 පදේ කියා තියෙනවා. මම මේක ඉදිරිපත් කරන්නේ දැන් මම ඒ කතාව කියපුවම ඔයගොල්ලෝ හිතයි මට පිස්සු කියලා. දැන් මම ඒක ඔප්පු කරන්න මේ පෙන්වන්න හදන්නේ ජෝවල් තුමාගේ 2:23 ඉඳන් මෙහෙම කියනවා. ඉතින් සියොන් පුත්‍රයනි නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේ කෙරේ ප්‍රීති සන්තෝෂ වෙයල්ලා. මක්නිසාද උන්වහන්සේ නුඹලාට පළවෙනි වර්ෂාවේ නිසිතරමට දුන්සේක. තද වැස්ස වන පළවෙනි වර්ෂාවද පළවෙනි මාසයේ අන්තිම වර්ෂාවද උන්වහන්සේ නුඹලා උදෙසා වස්සනවා ඇත. මේකෙන් කියන්නේ එක වැස්සක් දීපුවම ඒ වැස්සෙන්ම තමයි මුළු ඔක්කොම ගෙනියන්නේ. අර තට්ටු තුනට. ඒකට කමතක් ධාන්‍යයක් පිරිනව ඇත. මිදි උසද තෙල්ද පැස් වලින් පිරිනව ඇත. මා විසින් නුඹලා අතරට එව්වා වූ මගේ මහත් සමුද්‍රාවන පැලගැටියන්ද කෙන්දි පැලගැටියන්ද කපන පැලගැටියන්ද පළඟැටි පණුවන්ද නාස්ත කළා වූ අවුරුදු මම නුඹලාට නැවත දෙන්නෙමි. නුඹලා වනායි කෑම කා පෘථිවි පැමිණ නුඹලා ගැන පුදුම ලෙස ක්‍රියා කළා වූ නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේගේ නාමය වර්ණනා කරනු ලබන්න ඕය. මෙතන කියන්නේ දෙවියන් වහන්සේ අර අවුරුදු ගානක් ඒගොල්ලන්ට මිශ්‍ර දේශින් දැන් ඇවිල්ලා කරපු දුක් වේදනා වලින් දැන් නුදවාගෙන දෙවියන් වහන්සේ පුරුදුනානේ මම ඔයාලට කිරියෙන් පැනින් උතුර දේශයක් දෙන්න කියලා.
මෙන්න මේ කිරියෙන් පැණි නිතුරු දේශේ තමයි සාගර තුනයි කන්දේ වතුර තුන් පාරකට එකම වතුර ගෙනල්ලා දෙනවා. සටන් කරන් කිරීමේ හැකියාව ලෝකයේම තියෙන දියුණුවම වගා කිරීමේ තාක්ෂණය. එතකොට යුද බලයෙන් තියෙන තාක්ෂණය. ඒ හැම දෙයක්ම උන්වහන්සේ උන්ට දීලා තියෙනවා. ඒ කිව්වා වගේම. හොඳයි නැවතත් ලෝක විනාශයේ පාඩමට අපි පියසමු. මම මේ ඔයගලන්ට ඊශ්‍රායලය ගැන කියා දෙන්න ගියපෙකින් මම ඒක නවත්තලා පටන් ගත්තා. අපි දැන් ආයෙ යමු ලෝක අවසාන පාඩමට. එම කාර්ය සිදු වූ පසු ලෝක විනාශයට පෙර නිමිති ඇති වී මුළු ලෝකෙම යුද බිය ඇති වෙන්නේ. ඒ සමගම සාගතයේද වසංගතයේද ඇතිවන්නේ. ඒ සිදුවීම වනතුරු අතර බැබිලෝනියාව කියන රටේ අද අප දන්නා ඉරාකයටයි මීට ප්‍රථම බැබිලෝනියාව කියා මුලින්ම විවහාර කළේ. එනම් මෙසොපොතේමියාවේ ලෝකයේ මුල්ම ශිෂ්ටාචාරී යක්ෂයාගේ දේශයයි. එනමුත් දැන් බයිබලයේ මේ මහා බැබිලෝනියාව කියන්නේ ඉරාකයට නොව ඇමරිකාවට. මේ අන්තක්‍රිස්තුගේ ක්‍රියාවලියත් යේසුගේ ක්‍රියාවලියත් එකක් ලෙසම වන්නට දෙවියන් වහන්සේ මේ වෙනට සලස්වා ඇත. එනම් ක්‍රිස්තුස් වහන්සේ අවුරුදු 3මාරක් පමණ ක්‍රියා කර උකුතු වී ස්වර්ගස්ථ වුණාසේම අන්තක්‍රිස්තුද ඒ ලෙසම ඉපදී හැදී වැඩි පසුව ලෝක ප්‍රකට ආර්ථික දේශපාලනික ලෙසට ක්‍රියා කර පළමුව පීඩාව අවුරුදු 3මාර දක්වාම තම බලය පෙන්වයි. බැබිලෝනියාව කියා මුලින් අපි කිව්වේ ඉරාකයටයි. නමුත් දිවස්වර එසයා දිවස්වර ජෙරමියා කියන මේ අභිලාෂ මහා බැබිලෝනියාව යනු ඇමරිකාවයි. මොහු මුළු ලෝකයේම ආර්ථික බලවතා වී සියල්ල ඔහුගේ පාලනයට නතු කරගනී. එතකොට මම ඔබට මේ පෙන්වන්නේ ඉරාකයේ සිටියම. මේ ඔබ දකින්නේ ඇමරිකාවේ සිටියම. එතකොට මෙතනදි පැහැදිලි ඔබට මම මේ ඔප්පු කරන්න යන්නේ මේ දෙවියන් වහන්සේ බයිබලයේ තියෙන මහා බැබිලෝනිය කියන්නේ මේ ඉරාකයට නෙමෙයි. මොකද දෙවියන් වහන්සේ බයිබලයේ තියෙනවා ඉරාකයේ මහා බැබිලෝනිය සාගරයෙන් වටෙච්ච රටක් කියලා. නමුත් ඉරාකයේ ඔබ දකිනවා කොහෙවත් නෑ ඔක්කොම දේශ සීමා වලින් තියන්නේ. ඒ නිසා මේ ගැන ඔබට ස්ථිරවම දැනගන්න පුළුවන් මම මේ කියන්නේ ඇත්තද බොරුවක්ද කියලා. ඒ හැරත් ඔහුගේ බලපුලුවන්කම යොදා කියන්නේ මේ අන්තක්‍රිස්තුගේ බලපුලුවන්කම යොදා ඔහුගේ කුටුඹට එක්වු නැතුව අයට කිසිදු වෙළඳාමක් හෝ කිසිදු ව්‍යාපාරයක් කිරීමට ඉඩ නොදෙයි. එනම් නළලේ හෝ දකුණු අතේ 608 අංකයේ නොතා නැති අයටයි. මේ සීලුම් දෙක කිරීමට දෙවියන් වහන්සේ අන්තක්‍රිස්තුවට හරි අවස්ථාව පැමිණෙන තුරු අවුරුදු 3මාරක් ඌට බලය දෙනු ලබයි. මේ ක්‍රියාව අන්තක්‍රිස්තු විසින් පළමු පීඩා කාල වසර 3මාරක් පමණ කාලයක් තුල රජකම් කරනු ලබන්නේය. ඊට සඳහන් 660 වෙළඳාම් කිරීමට නොදේ යන්න ගැන ඔබට වැඩි විස්තරයක් කර දිය යුතුමය. දැන් ඔබලන්ට තේරෙන්නේ නැති මොකද්ද මේ වෙළඳාම ගැන කතාව. මම දැන් බලන්න මම මේ කියලා දෙන්නේ අන්තක්‍රිස්තු යන අය ඉන්නේ ආර්ථික දේශපාලන මුල් කරගත් මුළු ලෝකෙටම මහත් බලයක් ඇත්තෙක් ලෙසය. දැන් උදාහරණයක් ලෙස මම කලින් කිව්වා වගේ ලෝ ධනවත් බිල් ගේට්ස් වගේ. වර්තමානයේ ඒක සමාගමක් වෙළඳ ක්‍රමයකට ගනුදෙනු කරන ලෙසට දැනට ක්‍රෙඩිට් කාඩ් මෙන් එම ව්‍යාපාරයේ සමග ගනුදෙනු කරන අයට දකුණු අතේ හෝ නළලේ 600 කොටා නැත්නම් හෝ නවතම ක්‍රමයට බයෝ චිප් එකක් නළලට ඇතුල් කර ඒ මගින් කරන ගනුදෙනු කරන කරුවට පමණ ගනුදෙනු කරන්නට අවස්ථාව ලබා දෙයි. ඒ කියන්නේ දැන් සුපර් මාකට් වල තුල ගනුදෙනු කරන විටදී මිල ගණන් ගැනීමට ස්කෑන් යන්ත්‍රය ලේබලයට එල්ල කර ඒ මුදල් පරිගණනයට ගන්න ලෙස ඉදිරියේදී ඔහුගේ වැයගේ එම යන්ත්‍රය නළලට තබා හෝ අන්තක්‍රිස්තු 608 සාමගින්ද කියලා දැනගන්නවා. ඒ කියන්නේ ඒ කාලේ වෙනකොට කවුරු හරි කෙනෙක් බඩුවක් කඩේකට ගන්න යනවා නම් දකුණු අතේ 666 පච්ච කොටලා හරිය ඇඳලා තියෙන්න ඕන. එහෙම නැත්නම් නළලේ ඇතුළට බයෝ චිප් එකක් දාලා තියෙන්න ඕන. එතකොට සුපර් මාකට් එකට බඩු ගන්න ගියාම ඒගොල්ලෝ නළලට අර ස්කෑන් යන්ත්‍රය තියලා ඉස්සලාම් බලනවා ඒ ටැග් එකේ අංකය එනවද කියලා 666. එහෙම එනවනම් තමයි එයාට බඩු ගන්න මැෂින් එකේ ඉඩ දෙන්නේ. නැත්නම් එයාට කියනවා නෑ බඩු දෙන්න යන්න කියලා. ඔබ මේ දකින්නේ අන්තක්‍රිස්තු සහ අර මං කියපු පූජකවරයා. එසේ දකුණු අතේ හෝ නළලේ 608 කොටා නැත්නම් හෝ නවතම ක්‍රමයට බයෝ චිප් එකක් නළලට ඇතුල් කර නැතිනම් ඔවුන්ට කිසිවක් මිලදී ගැනීමට ඉඩ නොදේ. වසර 2013 මේ බයෝ චිප් එක මේ වෙනකොටත් පැමිණ ඇත. කියන්නේ 2013 මේක හදලත් ඉවරයි. දෙවියන් වහන්සේ කියනවා වගේම. මේ බව දෙවියන් වහන්සේ විසින් අවුරුදු 10 ගණනට පෙරත් රිදරව් පොතේ 13 ලිය ඇත්තේ මෙසේය. මේ චිප් එක ගැන දෙවියන් වහන්සේ ජුවම්තුමාගේ එළිදරව් පොතේ කියලා තියෙනවා මෙහෙම. උගේ හිස් වලින් එක මාර්ග තුවාලයක් තිබෙන්නක් මෙන් පෙනුනි. ඒත් උගේ මාර්ග තුවාලය සොයවි තිබුණේ. දැන් බලන්න කොච්චර ලස්සනට මේ කියනක උගේ හිස් වලින් එකක මාර්ග තුවාලයක් තිබෙන්නක් මෙන් පෙනුනි. තුවාල ගොඩක් කියන්නේ නැහනේ. මොකද මේක කපල ඇතුළට දාලා තියෙන එක තැනයි. ඒත් උගේ මාර්ග තුවාලය සොයවි තිබුණේ. මේන් අදහස් කරුණේ එම ව්‍යාපාරයට හල්ලුවන්ගේ නළල තුර දෙමු බයෝ චිප් එකේ තුවාලයක් වේලෙන් ගියේ කලල් සටහනය.
දැන් ඔයගොල්ලෝ බයිබලයේ කියද්දි හිතන්නේ මේ රාක්ෂස කෙනා උගේ නළලේ මෙහෙම තුවාලයක් තිබුණා. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. මම එකයි කියව බයිබලයේ කියලා ඔයගොල්ලන්ට තේරුම් ගන්න බැරි එයයි කියලා. මේ සඳහා බොහෝ දෙනෙක් මෙලෙස 660යි කොටා ගනු ලබන්නේ හෝ බයෝචිප් එක නළලට ඇතුල් කරගන්නේද? දැනට මුහුණු පොතට Facebook වලට මිනිසුන් උන්මන්ත වී ඇති සේය. එසේ කරගනු ලබෑ මේ ආඩම්බර මොහොතක් ලෙස මේ සිතයි. ලෝකයේ අවසානයේ පෙර පීඩා කාල දෙකක් එන්නේය. පළමු පීඩා කාලය වසර 3මාරයි එනම් මාස 42යි. ඉන්පසු පැමිණෙන්නේ දෙවන පීඩා කාලයේ වසර 3මාරක් එනම් මාස 42ක්. දැන් ඔය බලන්න කහපාට ඊතලෙන් උඩ පෙන්වන්නේ ඒ නළලට දාන චිප් එක. මේකේ ප්‍රමාණය V8ක් ප්‍රමාණය තරම්. ඊළඟ එකට ඔබට බලන්න පුළුවන් අර දකුණු අතේ අර ඊතලයේ දාලා තියෙන මාක් එක එතන තමයි බයෝචිප් එක එතනට දාලා එමෙන්න 660යි කොටනවා. දැන් පල්ලෑ පින්තූරේ ඔබට පෙන්වන්නේ බයෝචිප් එක මම ලොකු කරලා පෙන්නලා තියෙනවා 660යි නළලට දාන එක. දැන් ඒ සුපර් මාකට් වලට ගියාම ඔන්නෝම ස්කෑන් යන්ත්‍රේ නළලට අල්ලලා බලනවා. එතකොට ඔටෝමැටික් අරක ස්කෑන් එකෙන් එනවා කම්පියුටරයට. ඔය පෙන්වන්නේ ඒ ටැග් එක තමයි. එතකොට දාපුවම ඒක ස්කෑන් එකෙන් පෙන්වන්නේ ඔහොම තමයි. මෙසේ ඉස්රායලුන් අන්තක්‍රිස්තුගේ පීඩාවට පත්වන විට ඒ අතර සිදුවන දෙයක් ගැන ලිදරව පොතේ 12:14 වන පදයේ ලියැත්තේ මෙසේය. ඒ කියන්නේ දැන් ඔය වගේ පීඩා වෙලා දෙවියන් වහන්සේ අන්තක්‍රිස්තු පීඩා කරනකොට දෙවියන් වහන්සේ මොකද කරන්නේ? මෙන්න මෙහෙම කරනවා. ඒත් මරු කතරේ ඇගේ රක්ෂණයට සර්පයා විසින් පියඹා යනු පිණිස මාගේ ජනයාට මහත් රාජ්‍යලිකුගේ පියාපත් දෙකක් ඇයට දෙන ලදී. මම මගේ මේකේ අර පනොදන්නා බයිබලයේදී මම කොලන්ට කියපු ඒ රහස එකක් තමයි මේ තව එකක්. එතකොට මම මේ පින්තූර පෙන්වන්නත් ඕනයි කියලා කිව්වේ මොකද්ද මේ දෙවන්නස වියංගනේ කියලා තියෙන්නේ මොකද්ද කියන එක අපි දැන් බලමු. එහි තේරුම නම් අවුරුදු 3මාරක් යන අතරතුර ක්‍රිස්තුස් වහන්සේ පිළිගත් යුදාවරුන්ට අන්තික්‍රිස්තුගේ දැඩි පීඩාවට පත්වන විටදී බොහෝ අය උගෙන් බේරි වෙනත් රටවලින් ඊශ්‍රායලට පලා යාම සඳහා ගුවන් යාන මගින් පලා යන බවයි. ජෙරමියා 51:45 හා බයිබලයේ එලිදරව් පොතේ 12:13 පදේ ගුවන් යානයකට සමාන ලෙස මහරජාලියෙකුගේ පියාපත් දෙක කියා ඇත්තේ අනෙකුත් පක්ෂින් මෙන් නොව කුරුළුගයා උකුස්සා හා රාජාලියා පමණයි. පියඹා යන විට දෙයතු තටු දෙක එකාකාරී ලෙස තටු නොගසා ඔහේ තියාගෙන ඉන්නේ. හරියම ගුවන් යානයක පියාටු ලෙස. මෙහිදී බයිබලයේ කුරුළුගයා උකුස්සා රාජාලිය අතරින් දෙවියන්වහන්සේ රාජාලියම කියා ලියා ඇත්තේ මේ පක්ෂින් තුන්දෙනාගෙන් විශාලතම රාජාලියා ගුවන් යානයකට මෙන් සම කිරීමටයි. මෙසේ ලියීමට වූයේ ඒ කාලයේ ගුවන් යානය නොතිබුණ නිසා මහරජාලියෙකුගේ පියාපත් දෙක කියා ඇත්තේ මෙන්න මේ හිඳයි. මම අර ඔයගලන්ට කිව්වේ මම අපි නොදන්නා බයිබලයේදී මම කිව්වේ රම්බෝ පිහිය ගැන. ඒ වගේ තමයි මේකත්. දැන් එතකොට මේ ගුවන් යානයකට සමාන කරන්න ඕන හිඳයි ජනනාංශ මහරජාලියෙක් කිව්වේ ඒ කාලේ ගුවන් යානක් තිබිච්ච නැති හින්දා. එතකොට එනමුත් ධර්මිෂ්ඨවන්ට ඉහළට ඔසවාගෙන ගිය නිසා ඒ අය මේවා නොදකින්. ලෝකාන්තිම සිදුවන දෙවන පීඩා කාලයේ මාස 42ක අවසන් කාලයේදී දෙවියන් වහන්සේ විසින් සැලසුම් කළ ආකාරයට මීට ප්‍රථම මේ ලෝකයේ විසු පුද්ගලයන් තුන්දෙනෙකු නැවතෙනු ලබයි. එනම් මේ තුන්දෙනාගේ දෙදෙනෙකු මා මීට පෙර ඔබට කියවුම් දුන් ලෙස දිවස්වරුන්ගේ කොට්ටාසය දෙකෙන් දෙවන කොට්ටාසයට ආය. මගේ අර වෙනම පාඩමක් තියෙනවා අපි නොදන්න අපේ කිතුණු දහම කියලා. ඒකේ තියෙනවා දිවස්වරුන් ගැන කතාවක්. ඒකේ තියෙන විස්තර තමයි මම ඔබට කිව්වේ. ඒ කියන්නේ මේ අය කවුද එනම් කලින් දෙවියන් වහන්සේගේ උපදෙස්ගෙන ජනතාව සමග සිට ඔවුන්ට කරුණු පහදා දුන් කොටසනාය දිවස්වරුයි. එසේම මේ තුන්දෙනාගේ අපූර්වතම වෙනස නම් මේ ලෝකයේ සිටිදී දෙවියන් වහන්සේ විසින් කෙලින්ම ස්වර්ගයට නැග ගෙන්නාගත් තුන්දෙනෙක්. ඒ කියන්නේ මේ ලෝකේ ජීවත් වෙලා ඉද්දී ස්වර්ගාස්තයට අර ඉහළට ඔසවාගෙන ගියා වගේ මේ තුන්දෙනාවත් එහෙම අරන් ගිය තුන්දෙනෙක්. ඔබ මේ බලන්න රාජාලියෙකුගේ පියාපත් වලට සමාන කරලා තියෙන්නේ මොකද්ද? බලන්න ගුවන් යානය. දැන් මේ රාජ්‍යලයට කොයිතරම් සමීපද බලන්න. දැන් එතකොට මේ පියාපත් දෙක මූණ ඉස්සරහා උල පිටිපස්සේ නැට්ට. එතකොට බලන්න ප්ලේන් එකක් ලෑන්ඩ් කරන්නත් කකුල් දෙකෙන් ලෑන්ඩ් කරන්නේ රාජාලිය ලෑන්ඩ් කරනවා වගේ. බලන්න දෙවියන් වහන්සේ බයිබලයේ ලියලා තියෙන මොනතරම් දේවල්ද කියලා. ඒ පළමු දිවස්වරු දෙන්නා නම් මෝසස් සහ එලියාය. තුන්වෙනි නවන්නේ දෙවියන් වහන්සේමයි. එනම් මනුෂ්‍ය විසින් මේ ලෝකෙට පැමිණි ජේසුස් වහන්සේය. දැන් ඔබට සීකර බැලිය හැකි මීට පෙර පේදුරු ජාකප්පා ජෝන්තුමා රැගෙන කන්ද මුදුනට ගොස් අන්‍ය රූප විලාස වීමේදී ඒ කියන්නේ මහා බ්‍රහස්පතින්ද අන්‍ය රූප වලදී පේදුරු කී කූඩාරම් තුනක් වූ එකක් මෝසස්ටද අනෙක එලියාටද තුන්වැන්නේ ජේසුස්ටද කීවේ මේ මගින් පේදුරුට ජාකප්ට ජෝන්ට දෙවියන් වහන්සේ පෙන්වා දුන්
ලෝක අවසාන අන්තිම සදා ලෝකෙට පැමිණෙන සිටි මේ තුන් දෙනා බවත් උන්ට පාදා දීම පිණිසය. සමහරවිට මට වැරදිලා කියවුණා මේ මහා බ්‍රහස්පති නෙවෙයි ඊට සතියකට වගේ ඉස්සෙල්ලයි මේ සිදුවීම වුණේ. ඒ අනුව ලෝකේ විනාශ වීමට ප්‍රථම ජේසු අපේ නඩුවසන්ට ඉන්ට පෙර මාර්ගයේ සූදානම් කිරීමට මෝසෙස් සහ එලියා යන දෙවසම දෙදෙනා ජේසුස්මට පැමිණ ගෝණු රෙදි ඇඳලා දිග සැරටියක් ඇතතිව වීදිවල යමින් අන්තක්‍රිස්තු මුලාවන්නන්ට ආගම දහම කියා දෙනු ලැබේ. ඒ දෙවන කාලයේ පීඩා කාලයේ වසර 3 මාර්ගයේදී නම් මාස 32ේදී කරුණාකර නවගිවිසුමේ මාක් 9 සිට 9 වෙනි පදයේ 13 දක්වාද මතෙව් 17 9 වෙනි පදයේ සිට 13 වෙනිද බලන්න. ඒ ගැන මේ ලෝකයේ අවසානයේට ජේසු වඩින්නට පෙර පැමිණෙන්නට මෝසෙස් සහ එලියා එන ගැන. ජේසු ඉපදෙන්නට වසර 500ක් පමණ ගණන්වල පෙර පුරාණ ගිවිසුමේ මලකෙ විසින් මේ බව ලියා තියෙනවා. ඒ ගැන පුරාණ ගිවිසුමේ මලකෙ දෙකේ පොතේ පිටුවක 1083 4 වෙනි පරිච්ඡේදයේ 4 හා 5 වාක්‍යවල ඔකොලම කියවලා බලන්න. ඒ සමගම මහා අස්කම් පෙර කළ පරිදිම නැවත මෝසෙස් සහ එලියා යන උන් දෙදෙනා නැවත කරනු ලැබේ. ඒ නිසා ජනතාව මේ පැත්තට යන්ද මේ පැත්තට යන්ද කියා දෙගිඩි සිතින් සිටින් නොවේ. එහෙනම් දෙවියන් වහන්සේ හා එලියාගේ පැත්තට යන්ද නැත්නම් අන්තකිස්සගේ පැත්තට යන්න කියලා මිනිසුන්ට ඉතින් ලොකු ප්‍රශ්නයක් වෙනවා. මේකදී මම දැන් කියන්න ඕන මේ බයිබලයේ කියද්දි දැන් ඔයගොල්ලන්ගේ ඔළුවට එනවා මෙන්න මෙහෙම අදහසක්. හරි දිවසවල දෙනා පැමිණ ගෝණි රෙදි ඇඳලා දිගසරට දැන් ඔයගොල්ලෝ හිතන්නේ ඔය අපේ මේ සිල්ලර කඩවල වල තොග කඩවල වල ගෝණි තියෙන්නේ ඒ ගෝණියක් ඔය පිටකොටුවේ නාටාමිලා අර කොන මුල්ල නිකන් කෝන් එකක් වෙන්න දාලා ඔළුවේ දාගෙන ගෝණි දාගෙන බඩු අදින්නේ. එහෙම නෙමේ. දෙවියන් වහන්සේ බලන්නේ මේකේ කොච්චර දෙයක්ද කියලා ලෝකේ දියුණු වෙනකොට මේ ගෝණි රෙදි වලින් රෙදි මහනවා. ඒ රෙදි වලින් දිග ලෝගු ඇඳගෙන එනවා කියලා කියන්නේ. දැන් ඔයගොල්ලන්ට මේ ගැන අදහසක් දෙන්න මම මෙන්න මෙහෙම පෙන්නන්නම්කෝ. මේ තමයි මෝසෙස් තුමා. මේ තමයි එලියා. මේ තමයි අපි දන්න ගෝණි. ওই ගෝණි වලින් ඉතා උසස් ලෙස මහන රෙදි තියෙනවා. ලෝකෙ දියුණු කරලා තියෙනවා. දැන් මේ කියන්නේ ෆැබ්‍රික් ගෝණි රෙදි රෙද්ද ඔය. දැන් ඔය මේ දකින්නේ මේ තරුණයා රඳගෙන ඉන්න උඩ ෂර්ට් එක ඇවිල්ලා ගෝණි වලින් හදපු ෂර්ට් එකක්. මෙන්න මේ වගේ ගෝණි රෙදි ඇඳගෙන එනවා කියලා කියන්නේ මේ වගේ ලොකු ලෝකුවක් ඔය රෙදි වලින් ඇඳගෙන එනවා කියලා කියන්නයි. ඕවා හදන්නේ ජූට් කියන ගහක කඳේ පෙඟෙන්න පට්ට පෙඳෙන්න දිලා ඒ පට්ට ගලවලා අරගෙන ඒවා වලින් හදන නූල් තමයි ඔය. ඔබ මේ දකින්නේ ඒ ජූට් කියන ගස් වර්ගය. ලෝකයේ වැඩිම නිෂ්පාදනය කරන්නේ බංග්ලාදේශය සහ ඉන්දියාවේ. හොඳ අපි දැන් ආයෙ පාඩමට යන්නේ. එසේම දෙවියන් වහන්සේ විසින් මෝසෙස්ට එලියාට ඔවුන් මේ ලෝකයේ සිටින තුරු රැසිනොල්ල බව වසඟ ඇති කිරීමටද වතුරලේ කිරීමට හා ආසින් ගින්දර ගෙනීමට බලය දෙන අතර මොනෑම කෙනෙක් ඔවුන් මැරීමට උත්සාහ කළොත් ඔවුන්ගේ කටින් ගින්දර පිම ඒ අයට විනාශ කරන්නට දෙවියන් වහන්සේ ඔවුන්ට බලය දෙනසේක. මෙසේ කාලය සමග ඔවුන් දෙදෙනා මිනිසුන්ට දෙවියන් වහන්සේ ගැන හරි කරුණු කාරණා කියා දුන් පසුව දෙවියන් වහන්සේ නියම කරන දිනේදී මෝසෙස් සහ එලියා පැමිණි දින සිට අවුරුදු 3මාරකදී දෙවන පීඩා කාලයේදී සියා කැමැත්තෙන්ම අන්තකිස්ස කියන බොරුකාරයා ළඟට ගොස් ඔවුන්ට මරා දමන්නට ඉඩ දෙනසේක. මෙයත් හරියටම ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයේ සිටියදී ජේසුට විරුද්ධව කිසියෙකුට කිසිවක් කරන්න නොහැකි වූ අතර මහා බ්‍රහස්පතින් දරාල දෙවියන් වහන්සේ නියම කරන ලද දිනේදී සිය කැමැත්තෙන්ම ගෙත්සෙමනේදී විනයධාරීන් පරිසරුණට කණ්ඩායම ඉදිරියට ගොස් ඔවුන් අතර තමා විසින්ම පාවා ගන්නට ඉඩ දුන්නා වගේය. ඉන්පසු අන්තක්‍රිස්තු විසින් තමාගේ බලපුරවන් කමින් කළ දේ සියලු දෙනාට දැනගන්නට පෙන පිණිස මෝසෙස් සහ එලියා මරා පාර දිගේ ඇදගෙන වීදි කොට කයිනේ ඔවුන්ගේ මල සිරුරු පාරේ තබයි. එසේම කිසිවෙකුට ඒ සිරුරු වලා දමන්නට ඌ ඉඩ නොදෙනේ. ඊට හේතුව ජනතාවට දැක බලා ගන්න ඔවුන් දෙදෙනා නොවේ මමයි බලවතා කියා ජනතාවට පෙන්වන්නටය. ඒ කාලේ වන විට ඔබ ඔසවාගෙන නොගිය අය අතර හිටියොත් මේ සියලු දර්ශන ඔබට CNN, BBC, Al Jazeera, Reuters පුවත්පත් සියලු අනෙක් රූපවාහිනි මගින් සජීව ඔබට දැනගත හැකිය. මේ වන විට නම් දෙවන පීඩා කාලයේදී මෝසෙස් එලියා විසින් නවත දැමූ අන්තක්‍රිස්තුගේ වෙළඳාම් කිරීම නිසා 608 උම්මන්තකයෝ මෝසෙස් එලියාගේ මරණ නිසා ජයපැන් බොමින් සතුටු වෙයි. ඒගොල්ලන්ට හරි ජයග්‍රහණයක් ලැබුවා වගේ. දැන් මෙතනදී මම තව දෙයක් කියන්න ඕන. ඔබලා මේ බයිබලයේ කියද්දි කවදාකවත් මේ ලෝක අවසානය ගැන හිතද්දී ඔයගොල්ලෝ මම කියන්නේ අවුරුදු 5000 පසරිය කවදාකවත් හිතුවද ඒ කාලේ ඔබ හිතුවත් ඔයගොල්ලන්ට මේවා රූපවාහිනිය දැක ගන්න පුළුවන් කියලා. පුළුවන් වෙන්නත් කාරණාවක් තියෙනවා මේ දෙවියන් වහන්සේ ඊචල් වරුන් මගින්මයි හදපු මේ රූපවාහිනිය දෙවියන් වහන්සේ ඒක හදලා දුන්නේ ඇයි? දෙවියන් වහන්සේ ලෝක අවසානයේදී කවුද දෙවියන් වහන්සේ කියලා මුළු ලෝකයට පෙන්වන්න රූපවාහිනිය මගින් ලයිව් පෙන්වන්න දෙවියන් වහන්සේ විසින් හදපු දේවල් මේ. නැත්තම්
මේවා සිදු වෙන්නේ ඔක්කොම ඊර්ෂ්‍යාවේදී. එතකොට අපි කොහොමද මේවා දකින්නේ? අනිත් රටවල අය කොහොමද දකින්නේ? දෙවියන් වහන්සේ ඒ දේ පෙන්වන්න නිසායි චිත්‍රපටි හදලා ඉවරලානේ පෙන්වන්නේ. රූප වාහිනියෙන් ලයිව් පෙන්වන්න පුළුවන්. කොහොමද දෙවියන් වහන්සේගේ ප්ලෑන්? ඔබට දැන් තේරෙනවද ඒ ගැන? මේ තමයි ඒ දිවස් ප්‍රසාද යෝධන එලියා මොසෙස් වතුර ලේ කරනවා. ඒ දෙන්නව කවුරු විනාශ කරනවත් කටින් ගින්දර පිමලා විනාශ කරන්න පුළුවන්. මේ ඔබ දකින්නේ අන්තක්‍රිස්තු විසින් ඒ දෙන්නව මරලා පාරේ වීදියේ ඉස්සරහා කොනක දාලා තියෙනවා. ඉස්සරහා පේන්නේ දෙන්නෙක් වැටිලා ඉන්නවා. ඒ දෙන්න තමයි. මෙසේ දින 3ක් එම මලසරු වීදියේ කොනේ තියෙන විට දෙවියන් වහන්සේ එම මල කඳන් වලට කිසිදු සතා සීපාවක් හෝ කුඹියකට ඒවා ස්පර්ශ කරන නොදී තියෙද්දී තුන්වන දිනේ දෙවියන් වහන්සේ සීල ජනයා බලය සිටියම ඔවුන්ගේ සිර වලට ප්‍රාණයගෙනදී ඔවුන් එතනින් නැවත නැගිටවනුසේක. මේ ගැන ප්‍රචාරය වීමත් සමග බොහෝ පිරිස විස්ථානීය දැක බලා ගන්නට පැමිණෙන්නේ. අනෙක් අයට මේ සිදුවීම් සියලු රූපවාහිනියෙන් බලාගත හැකිය. ඉන්පසු ස්වර්ගයෙන් හඬක් නික්ම මෙතනට වරෙල්ලා කියු පසු වලාකුළු දෙකක් බිමට වී මොසෙස් සහ එලියා රැගෙන මුළු මහත් ජනතාව බලා සිටින විටදී ස්වර්ගයට නැවත රැගෙන යනු ලබන්නේය. මේ දෙවියන් වහන්සේ හැම දෙයක්ම එකම ක්‍රමයකට කරන්නේ. මං කිව්ව ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට ඇවිල්ලා අවසාන අවුරුදු 3.5 ඇතුළත කරපු හාස්කම් කරලා මරනවා වගේම අන්තක්‍රිස්තුටත් ඒ වගේ 3.5ක් දෙනවා. ඒ වගේම තමයි උන්වහන්සේ උක්කුත් වෙලා දවස් 3කින් ස්වර්ගයට නැග ගියා වගේ මේ දෙන්නවත් දවස් 3කින් පස්සේ තමයි ස්වර්ගයට අරගෙන යන්නේ. ඉන්පසු මේ දුටු විට එහි සිටින ජනයා මහත් බීතින් ඇලවිලි යන්නේය. ඉන්පසු ඉතිරි වූ ඔහුගේ මිනිසුන් අන්තක්‍රිස්තුට කියමින් හරි ඔබත් ඇත්තටම ක්‍රිස්තුස් නම් මෝසෙස් සහ එලියා ගියාක් මෙන් අන්තක්‍රිස්තු ස්වර්ගයට දැන් ආසර නැග ගොස් අපට පෙන්වන්න කියාය. ඒත් ඔහු බොරුකාරයෙකු නිසා එසේ ඔහුට කිරීමට නොහැකිව ලැජ්ජාවෙන් සිටින විටදී දෙවියන් වහන්සේ මිකායල් කියන සුරදූතයව අන්තක්‍රිස්තුව කඩුවකින් එන මරණු ලබන්නේය. ඉන්පසු සියලු ජනතාව අන්තක්‍රිස්තු බොරුකාරයෙකු බවත් ඔහු පෙන්වා දුන් ආගම බොරු බවත් කියාත් දෙවියන් වහන්සේ එකම දෙවියන් වහන්සේ බව අදාගයි. ඉන්පසු ලෝක අවසානයේ අවසන් අදරියට වන දේ ඔබට පහදා දී ඇති මහා බැබිලෝනියාවට පහර දෙන කතාව පටන් ගන්නේ ඊළඟ දී ඇති විස්තර අනුවයි. දැන් මෙන්න මෙතනින් පස්සේ තමයි ලෝකයේ අවසාන කොටස පටන් ගන්නෙ. ඔබ මේ දකින්නේ මොසෙස් තුමා, ජේසු හා එලියා අර මේ සීනයි කන්දේදී දුටු දර්ශනය ඔබ මේ දකින්නේ. එතන පෙන්눔 කෙරුවේ දෙවියන් වහන්සේ ලෝක අවසානයේ මේ තුන් දෙනාම තමයි එන්නේ කියලා පේදුරුවා අනිකුත් ගෝලියෝ දෙන්නට. මේ ඔබ දකින්න දර්ශනය තමයි දෙවියන් වහන්සේ මෙහාට වරෙල්ලා කියපම ඒ දෙන්නව ස්වර්ගයට ඔසවාගෙන යන එක. මේ ග්‍රාබ්‍ය ජේදුත් ඇවිල්ලා අන්තක්‍රිස්තුව කඩුවෙන් ගෙනලා මරණ එක. ලෝක අවසානයේ පළමු කොටස මින් අවසන්. මේ ඉතිරි කොටස් දෙවන කොටස මගින් මාගේ ඊළඟ YouTube එකෙන් ලෝක විනාශය දෙක ගැන දැනගන්න. පටිගත කරන කාලය දිගව නිසා කොටස් දෙකකින් නිපදව ඇත. ඒ හින්දා ඔයගලන්ට පුළුවන් ඒක දැනගන්න. ඒ වගේම ඔබට අමතර දැනුමකට දේශනයක් හෝ කිසියම් ගැටලුවක් වෙනම් මා අමතර මගෙන් දැනගන්න නැත්නම් මට ලියන්න. මම මගේ මේ ටෙලිෆෝන් නම්බර්ස් දීලා තියෙනවා, ඊමේල් අංක දීලා තියෙනවා. හොඳයි අපි ඊළඟට ලෝක අවසානයේ දෙවෙනි කොටස දැනගමු. ඊළඟ පාඩම